අයිබෝන් පුතේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ ව්‍යාපාර පරිසරය කියන කොටස තමයි අපි කතා කරන්න යන්නේ. ඔය ව්‍යාපාර පරිසරය කියන එක ඔයාලා ව්‍යාපාර අධ්‍යයනයේ කොටස්වලදී අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් අපි අද මෙතනදී සාකච්ඡා කරන්න යන්නේ ඇත්තටම ව්‍යාපාර කිව්වට ව්‍යාපාරවල ගිණුම්කරණයට බලපාන ගිණුම්කරන පරිසරය ගැන. එතකොට ව්‍යාපාර පරිසරයක ඇතිතරම් ඇල්මැති පාර්ශව හිටියට අපි එතනින් සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක ගිණුම්කරණයට බලපාන පරිසර සාධක ගැන. එතකොට මේ පරිසර සාධකවල ඇත්තටම අභ්‍යන්තර පරිසර සාධක ගැන අපි අද සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අභ්‍යන්තර පරිසර සාධක පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තිබෙන නිසා. නමුත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරවල බාහිර පරිසර සාධක කීපයක් පිළිබඳව ගිණුම්කරණයට දැඩි ලෙස බලපෑමක් එල්ල කරන බාහිර පරිසර සාධක පිළිබඳව. එතකොට පුතේ මේ බාහිර පරිසර සාධක කිව්වම මොනවද මේ බාහිර පරිසර සාධක? කීපයක් තියෙනවා. අපි ඒ කීපය අධ්‍යයනය කරමු. ඇත්තටම බාහිර පරිසර සාධක විදියට අපි එකක් ගන්නවා නෛතික පරිසරය. නෛතික පරිසරය ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. එකක් නෛතික පරිසරය. අනිත් එක විදියට අපි ආර්ථික හා දේශපාලන පරිසරය ගැනත් අපි කතා කරන්න ඕන. ආර්ථික හා දේශපාලන පරිසරය. අයි සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. අයි ශිල්පීය හා වෘත්තීය පරිසරය ගැන, ඒ වගේම තාක්ෂණික පරිසරය ගැන අපි සාකච්ඡා කරන්න ඕන. එතකොට අපි පරිසර පහක් ගැන සාකච්ඡා කරන්න කටයුතු කරනවාද, අධ්‍යයනය කරනවා. අපි නෛතික පරිසරය කියන්නේ මොනවද? දේශපාලන හා ආර්ථික, නැත්නම් ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ මොකද්ද? සමාජ හා සංස්කෘතික පරිසරය කියන්නේ මොකද්ද? ඒ වගේම ශිල්පීය හා වෘත්තීය පරිසරය, ඒ වගේම අනෙක් පැත්තට තාක්ෂණික පරිසරය කියන්නේ මොකද්ද කියලා අපි මෙතනදී අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. හරි පුතේ. මුලින්ම කියන්නම් මේක. මේ ගිණුම් කරන පරිසරයක් කියලා අපි මෙතනදී අදහස් කරන්නේ දැන් මේ පාර්ශ්ව ඔක්කොම බාහිර පරිසරයේ ඉන්න අය කියලා ඔයගොල්ලන්ට මතක් වෙනවා. මේ පාර්ශ්ව ඔක්කොම කොහේ ඉන්න අයද? මේ සියල්ලම බාහිර පරිසරයේ ඉන්න අය. එතකොට පුතේ ව්‍යාපාරයක ගිණුම්කරණය කරද්දී ඒ ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාකාරීත්වයට නැත්නම් අපි කියන ගිණුම් කරන ක්‍රියාවලියට යම්කිසි බලපෑමක් එල්ල කරන පාර්ශ්ව සහ බලවේග නැත්නම් අපි කියන විවිධ සාධකයන්. ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑමක් එල්ල කරන පාර්ශ්ව පුද්ගලයන්. එහෙම නැත්නම් බලවේග. අපි කියන හස්තයන් කියලා. එහෙම නැත්නම් සාධක. මෙන්න මේවා ක්‍රියාත්මක වන වටපිටාවට අපි කියනවා පරිසරය කියලා, ගිණුම් කරන පරිසරය කියලා. ඒතර ඇත්තටම මේ තියෙන පාරිසරික බලවේග නැත්නම් මේ තියෙන පාර්ශ්වය නැත්නම් මේ තියෙන සාධක, පාරිසරික සාධක ඇත්තටම මෙන්න මේවා ව්‍යාපාරික ගිණුම් කරන ක්‍රියාකාරීත්වයට කොහොමද බලපෑමක් එල්ල කරන්නේ? ඒක සමහර විට පුතේ හිතකර බලපෑමක් වෙන්න පුළුවන්. අනිත් පැත්තට ඒක අහිතකර බලපෑමක් වෙන්නත් පුළුවන්. එතකොට මගේ පුතාලා ව්‍යාපාර අධ්‍යයනය ඇතුලේ මේක හොඳින්ම සාකච්ඡා කරන කරුණක් මේ පරිසර පිළිබඳව. හරි. අපි යමු ඔකේ පළවෙනි එක්කෙනා ගාවට. ඒ තමයි නෛතික පරිසරය. නෛතික පරිසරය. එතකොට ඔයගොල්ලෝගේ නිබන්ධනයේ ගිණුම් කරන පරිසරය කියන්නේ මොකක්ද කියලා කියනවා. එයා කියනවා ව්‍යාපාරයක නැත්නම් ගිණුම් කරන ඒකකයක, එහෙම නැත්නම් අපි කිව්වා ආර්ථික ඒකකයක ක්‍රියාකාරීත්වයට අදාළ විවිධ පරිසරාත්මක සාධක රාශියක් බලපාන අතර ඒවායින් සමහර සාධක ව්‍යාපාරයේ කළමනාකරණයට පාලනය කරගත හැකිව පවතී. ඒ කියන්නේ සමහර සාධක තියෙනවා ඒවා ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්ලු. ඒ වගේම තව සමහර සාධක තියෙනවා ඒවා ව්‍යාපාරයට පාලනය කරන්න බැහැලු. පාලනය කළ හැකි ඒවට උදාහරණ විදිහට අපි දෙනවා අභ්‍යන්තර පරිසර සාධක කීපයක්. ආයතනයේ සංස්කෘතිය හා ස්වභාවය, ව්‍යාපාරයේ සේවකයන් සහ ඔවුන්ගේ ආකල්ප අපිට ඒවා පාලනය කරන්න පුළුවන් ඒවා පුතේ. සේවකින්ගේ අදහස් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒගොල්ලෝ හිතන පතන විදිහ අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ පාලනය කළ හැකි දේවල් තියෙනවා. ඒ වගේම නමුත් සමහර පරිසර සාධක ව්‍යාපාරයට පාලනය කර ගැනීම සිදු කළ නොහැකි අතර එම සාධකවල හැසිරීමට යටත්ව ව්‍යාපාරයට තම කටයුතු පවත්වාගෙන යාම සිදුවේ.
ඒ කියන්නේ බාහිර පරිසර සාධක තියනවලු මෙන්න මේ වගේ ඒවා ව්‍යාපාරයට පාලනය කරන්න බෑලු. එතකොට ඒ පරිසර සාධක වලට යටත් වෙලා තමයි අපිට ව්‍යාපාර කරගෙන යන්න වෙන්නේ. මේවා බාහිර පරිසරාත්මක සාධක ලෙස හඳුනා ගන්න අතර එම බාහිර සාධක ප්‍රධාන වශයෙන් කොටස් 5කට වෙන් කර පහත ලෙස දැක්විය හැකියි. එතකොට ඕගොල්ලෝට ඔන්න රාමුවක් තියෙනවා, ආකෘතියක් දීලා තියෙනවා. මේකේ හිස්තැන් ටික සම්පූර්ණ කරගන්න ඔන්න පටන් ගන්න මේ සම්පූර්ණ රවුමක් තියෙන්නේ. මේකේ මැද රවුම නම් කරගන්න ව්‍යාපාරය කියලා. ඊට පස්සේ වටේට රවුම් කීපයක් කෑලි 5කට බෙදලා තියෙනවා. කෑලි 5කට බෙදලා තියෙනවා. මේකේ පළවෙනි එකට දාන්න නෛතික පරිසරය. මම 1 2 3 4 5 කියලා නම් කරන්න. පළවෙනි එක නෛතික පරිසරය. ලියා ගන්නකො පොතේ. PDF එක නිබන්ධනයේ විදිහට ඔයගොල්ලෝ ගාව තියෙන්නේ. එතකොට PDF එක බලනකොට යම් දේවල් කියවලා බලනවානේ. ඒ නිසා කොලයක් අරගෙන ඔන්න රවුමක් ඇඳලා ඒක ඇතුලේ ලියන්න ව්‍යාපාරය කියලා. ඊට පස්සේ විශාල රවුමක් ඇඳලා කොටස් 5කට බෙදා ගන්නකො. බෙදලා පළවෙනි එක ලියන්න නෛතික පරිසරය. පළවෙනි එක නෛතික පරිසරය. දෙවෙනි එක ලියන්න ආර්ථික හා දේශපාලන පරිසරය. දැන් මම යන වේගෙ වැඩි වගේ දැනෙනවා ඇති. ගණන් ගන්න එපා. මම කිව්වට පස්සේ ඔයා එක ලියා ගන්නකම් වීඩියෝ එක ස්ටොප් කරලා නතර කරලා තියාගන්න. තියානවා ලියා ගන්න. සමහර විට තාම රවුම අඳිනවා ඇති. එහෙනම් ඔයා වීඩියෝ එක ස්ටොප් කරලා ඔයා රවුම ඇඳලා ඒව ලස්සනට පාට කරනවා නම් පාට කරලා බෝල කරලා කැමති දෙයක් අරගෙන ඔයා ඒව ලියා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඇති වෙනකම් මේක බලන්න පුළුවන්. ඒ නිසා පළවෙනි එක නෛතික පරිසරය ගත්තා. දෙවෙනි එක ආර්ථික හා දේශපාලන පරිසරය නම් කළා. තුන්වෙනි එක ගන්න සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. හතරවෙනි එකට ගන්න ශිල්පීය හා වෘත්තීය පරිසරය. හතරවෙනි එක ශිල්පීය හා වෘත්තීය පරිසරය. පස්වෙනි එකට ගන්න තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. එතකොට මගේ පුතාලට පුළුවන් ව්‍යාපාරයේ මැදින් තියලා ව්‍යාපාර ඒකකයේ තියලා ඔයාට වටේට පෙන්වන්න පුළුවන් ව්‍යාපාරයේ වටේට තමයි මෙන්න මේ කියන මොනවද මේ ව්‍යාපාරයට පාලනය කළ නොහැකි ව්‍යාපාරයට මෙන්න මේ සාධක වලට යටත් වෙලා තමයි ව්‍යාපාරය කරන්න වෙන්නේ. මම ඒකයි කිව්වේ හිතකර සහ අහිතකර බලපෑම් කියන දෙපැත්තම අපිට ඔතනින් ලැබෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඔන්න නම් කරලා තියාගන්න. හරිද? ඔතනින් මම එනවා පළවෙනි පරිසර සාධකයේ ගැන සාකච්ඡා කරන්න. ඒ කියන්නේ මගේ පුතේ නෛතික පරිසරය. නෛතික පරිසරය කියලා කියන්නේ මොකක්ද? නෛතික පරිසරය කියලා කියන්නේ පුතේ විවිධ නීති රීති සහ අනපනත් ක්‍රියාත්මක වන පරිසරය. සරලවම කිව්වොත් විවිධ නීති රීති, විවිධ අනපනත් ක්‍රියාත්මක වන වටපිටාව නැත්නම් ක්‍රියාත්මක වන පරිසරයකට අපි කියනවා නෛතික පරිසරය කියලා. ඒ කියන්නේ මගේ පුතේ ව්‍යාපාරයක් ගිනුම් කරන කටයුතු කරද්දී එහෙම නැත්නම් ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යද්දී මොකද්ද කිව්වේ? ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාරය ගිනුම් කරන කටයුතු කරද්දී එහෙම නැත්නම් ව්‍යාපාරය තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යද්දී ඒ ව්‍යාපාරයට පුතේ විවිධ බලපෑම් වෙනවා. විවිධ නීති රීති වලට අනුව කටයුතු කරන්න වෙනවා. විවිධ අනපනත් වලට අනුව කටයුතු කරන්න වෙනවා. මෙන්න මේ නීති රීති සහ අනපන ක්‍රියාත්මක වන වටපිටාව නැත්නම් මේ නීති රීති සහ අනපන ක්‍රියාත්මක වන පරිසරයට අපි කියනවා මොකක් කියලාද? නෛතික පරිසරය. හරි ලේසි මතක තියාගන්න. නෛතික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යද්දී ව්‍යාපාරික ගිණුම් කරණය කරද්දී ඒ කටයුතු වලට බලපෑම් කරන විවිධ නීති රීති සහ අනපනත් ඒවා තමයි මේ කියන්නේ. ඒතර ඔන්න මේකේ තියෙනවා නෛතික පරිසරය කියන්නේ මොකක්ද කියලා කියවලා බලන්න. ඇත්තටම බලමු මොනවද මේ ව්‍යාපාර කරගෙන යනකොට නැත්තම් ව්‍යාපාරික ගිණුම් කරණයට බලපාන නීති රීති මොනවද? ඔන්න තියෙනවා නිබන්ධනේ බලමු. පළවෙනි එක තියෙනවා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආච්ඡාපනත. ව්‍යාපාරයකට නමක් දානවනේ අපි. ඒ නම දැම්මම ඒ නම ලියාපදිංචි කරන්න ඕනේ. මම මෙහෙම කියන්නම්කෝ. සමහර අය දැන් මම කියන්නම්කෝ මගේ නම ජයසංක සිටු බණ්ඩාරනේ. එතකොට මම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. සඳගිරි ව්‍යාපාරය කියලා. සඳගිරි ව්‍යාපාරය. දැන් එතකොට රජයෙන් බලනවා මේ සඳගිරි කියන ව්‍යාපාරයේ අයිතිකරුවගේ නම සඳගිරිද කියලා. හැබැයි අයිතිකරුවගේ නම බලනකොට අයිතිකරුවගේ නම ජයසංක සිටු බණ්ඩාර. සඳගිරි කියන්නේ ව්‍යාපාරේ නම. එතකොට මෙන්න මේ ව්‍යාපාරේ නම රජෙන් කියනවා මේ ව්‍යාපාරේ නම ලියාපදිංචි කරන්න. හේතුව
ව්‍යාපාරේ අයිතිකරුවගේ නමින් හැර උදට මතක තියාගන්න. ව්‍යාපාරේ හිමිකරුවගේ නැත්නම් අයිතිකරුවගේ නමින් හැර වෙනත් නමකින් නම් ව්‍යාපාරේ පවත්වාගෙන යන්න. ව්‍යාපාරේ අයිතිකරුවගේ නමින් හැර වෙනත් නමකින් නම් ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ අපි කියනවා ඒ ව්‍යාපාරේ නාමය ඒ ව්‍යාපාරේ නම ලියාපදිංචි කරන්න ඕනේ. අන්න ඒ ලියාපදිංචි කරන්න ඕන පනත තමයි අපි ඔය කියන්නේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ පනත කියලා. ඒ පනතේ අංකය ඕනනම් ඔතන ලියා ගන්න. ලියා ගන්නකොට ඒක මෙන්න මේවට ඕන වෙනවා. ලියාපදිංචි කිරීමේ පනත තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආච්ඡා පනත. නැත්නම් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ පනත. අංකය ලියා ගන්න. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආච්ඡා පනත. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ආච්ඡා පනත. ඔන්න ඔය පනත යටතේ අපිට අපේ ව්‍යාපාරේ නාමය ලියාපදිංචි කරන්න වෙනවා පුතේ. අපිට අපේ ව්‍යාපාරේ නාමය මොකද කරන්න වෙන්නේ? ලියාපදිංචි කරන්න වෙනවා. ඔය එක පනත. බලන්න තව මොනවද තියෙන්නේ? 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනත කියලා කියන්නේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා බිස්නස් වල සමාගම් කියලා જાතියක් තියෙනවා. ලංකාවේ සමාගම් තියෙනවා. මෙන්න මේ සමාගමක් ආරම්භ කරනකොට ඒ සමාගම ලියාපදිංචි කරන්න ඕන පනතට තමයි අපි කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත කියලා. ඒතර ඒක බලපානවා ව්‍යාපාරවල. ගිණුම්කරණය කරද්දී ওই පනත බලපානවා ව්‍යාපාරයක. තව තියෙනවා 1890 හවුල් ආච්ඡා පනත. හවුල් ව්‍යාපාරයක් කරගෙන යනකොට බලපාන පනතක් තියෙනවා. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත. අපි කියන්නේ දේශීය ආදායම් බදු පනත කියලා. ව්‍යාපාර වලට බදු ගෙවන්න වෙනවනේ පුතේ. ඒ බදු ගෙවනකොට ඒ බදු ගණනය කිරීම, බදු සම්බන්ධ ගිණුම්කරණය කරන්නේ කොහොමද? මෙන්න මේ පනතේ සඳහන් වෙනවා. ඇත්තරම මේ පනත පරණ පනත, අලුත් පනතක් තියෙනවා. ඒ නිසා ඔන්න ඔය දේශීය ආදායම් පනත කියන එකටම ලියා ගන්න තවත් එකක්. ඒ කියන්නේ අලුත් එක 2017 අංක 24 දරන 2017 අංක 24 දරන සංශෝධිත ආදායම් බදු පනත. 2017 අංක 24 දරන සංශෝධිත ආදායම් බදු පනත. එතකොට දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ බදු පනත. මේකේ යම් යම් සංශෝධන එනවා, යම් යම් වෙනස් වීම වෙනවා. නමුත් දැන් අපි සංකේතාත්මකව පාවිච්චි කරන්නේ මේ බදු පනත. එතකොට මේක ගිණුම් කරන්නට බලපානවා පුතේ. ඒ වගේම තව එකක් තමයි මේකේ තියෙනවා 1995 අංක 15 දරන ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත. අපි දන්නවා ව්‍යාපාරයක ගිණුම්කරණය කරනකොට විවිධ ප්‍රමිත තියෙනවා. අපි මේ ප්‍රමිත අනුගමනය කරලා තමයි ගිණුම්කරණය කරන්න ඕනේ. ඔයා උසස් පෙළ කරනකොට උසස් පෙළ ගිණුම්කරන විෂය මේක අපි උගන්වනවා. ඔයා ඩබල් AT එකේ අවසාන අධීර වලට එනකොට නැත්නම් දෙවෙනි අධීරයට ආපුවම දෙවෙනි අධීරය අපි උගන්වනවා මේ ප්‍රමිත. අපි කියන්නේ LKS කියලා. ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිත කියලා අපි උගන්වනවා. එතකොට මෙන්න මේ ශ්‍රී ලංකා විගණන හා විගණනයට සහ ශ්‍රී ලංකාවේ ගිණුම්කරණයට අදාළ ප්‍රමිත හදන පනතක් තියෙනවා. එතකොට මේ පනතට අනුව තමයි ව්‍යාපාරික ගිණුම්කරණය කරන්නේ. ඒ නිසා අපි දැන් මේ ගිණුම්කරණය ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා යම් තැන්වලදී අපිට හොඳටම පේනවා අපිට උවමනා විදිහට අපිට ඕන විදිහට අපිට කැමැති විදිහට මේ වෙනස් කර ගිණුම්කරණය කරන්න බෑ. හැමෝම එකම රටාවකට තමයි ගිණුම්කරණය කරන්න ඕනේ. ඒකට හේතුව මෙන්න මේ ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත කියන එක ව්‍යාපාරයකට ඍජුවම බලපෑමක් එල්ල කරනවා. ඒ ප්‍රමිතයේ තියෙන මේ ප්‍රමිතවල ඒ පනතේ තියෙන ප්‍රමිතවලට අනුව තමයි පුතේ ව්‍යාපාරික ගිණුම්කරණය කරන්න වෙන්නේ, ව්‍යාපාරික විගණනය කරන්න වෙන්නේ. අපිට කියන්න බෑ අපි දන්නේ නැහැ එහෙම ප්‍රමිතයක් තියෙනවා, අපි දන්නේ නැහැ එහෙම නීතියක් තියෙනවා. ඒවා නිදහසට කාරණා නෙමෙයි. ඒ නිසා අපි පූර්ව අවබෝධයක් ඒ ගැන තියෙනවා. පූර්ණ අවබෝධයක් ඒ ගැන තියාගෙන ඉන්නවා. ඒ වගේම තව එකක් තියෙනවා 1987 අංක 36 දරන සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභා පනත. ව්‍යාපාරයේ සුරකුම්පත් සහ විනිමය පිළිබඳ කොමිෂන් සභා පනතක් පනවලා තියෙනවා රජයෙන්. මේ පනතට අනුවත් ව්‍යාපාරවල ගිණුම්කරණයට බලපෑම් එල්ල කරනවා. ව්‍යාපාරයකට බලපෑම් එල්ල කරනවා. තව උදාහරණ දෙකක් තුනක් ලියා ගන්න පුතේ. තව පනතක් දෙකක් අපිට ඕන වේවි. 2002 අංක 14 දරන 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත. තවත් උදාහරණයක් මේ කියන්නේ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත. අන්න බදු පනතක් තියෙනවා. මේක 2002 එක එකතු කළ අගය මත බදු පනත කියලා. ඒ පනතේ තියෙන විදිහට තමයි අපිට එතනත් වැඩ ටික කරගෙන යන්න
වෙන්නේ අපි කියන්නේ එකතු කළ අගේ මත බදු කියන පුතේ value added tax එක. අපි කියන්නේ VAT කියලා කියන්නේ. අපි ඔය කතා කරන්නේ ඉකෝනොමි ඔයගොල්ලන්ට උගන්වන්නේ VAT එක ගැන. භාණ්ඩයක් මිලදී ගන්න යනකොට ඒ භාණ්ඩය ඇතුලේ VAT එක තියෙනවනේ කියන්නේ. අපි කඩේට ගිහලා පරිප්පු ටිකක් ගත්තා. සාමාන්‍ය අපි කඩේට ගිහලා සබන් කැටයක් ගත්තා. ඕක ඇතුලේ VAT එකක් තියෙනවනේ පුතේ. මෙන්න මේ වගේ. මේ ඒ බදු සම්බන්ධ පනතක් තියෙනවා වෙනම එක. ඒවා පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ කියනවා ව්‍යාපාර නැත්නම් ව්‍යාපාරවල ගිණුම් කරන්නේ කරා. අවසාන එක තව එකක් කියන්නම්. තව එකක් ලියාගන්න. 2009 අංක 9 දරන 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත. ජාතිය ගොඩනැගීමේ බදු පනත. ජාතිය ගොඩනැගීමේ බදු පනත. right. එතකොට මතක තියාගන්න ඕන සරලව ලොකු දේවල් එපා. සරලව මතක තියාගන්න නෛතික පරිසරය කියලා කියන්නේ මොකක්ද? නෛතික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යද්දි නැත්නම් ව්‍යාපාරයක ගිණුම්කරණය කරද්දි ඒ ව්‍යාපාරයට නැත්නම් ගිණුම් කරන ක්‍රියාවලියට යම් බලපෑමක් එල්ල කරනු ලබන විවිධ නීති රීති සහ අනපන ක්‍රියාත්මක වන වටපිටාව නැත්නම් ක්‍රියාත්මක වන පරිසරයට අපි කියනවා නෛතික පරිසරය කියලා. අපි බලමු ඊළඟ එක දෙවෙනි එක. ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ මොකක්ද? පුතේ ආර්ථික කියලා කියන්නේ රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන්, ණය සහ ඉතුරුම් පොලි අනුපාත, විදේශ විනිමය අනුපාත, සේවා නියුක්තිය, සේවා වියුක්තිය, ජාතික ඉතුරුම, පුද්ගලික ඉතුරුම මෙන්න මේ වගේ විවිධ සාධකයන් ආර්ථිකමය වශයෙන් රටක ආර්ථිකයට රටක මිල ගණන් සම්බන්ධව, රටක මිල මට්ටම් සම්බන්ධව විවිධ කරුණු කාරණා නැත්නම් සාධකයන් ක්‍රියාත්මක වන පරිසරයට තමයි අපි කියන්නේ ආර්ථික පරිසරය කියලා. එතකොට අපි ව්‍යාපාරික ගිණුම්කරණය කරද්දී රජයකින් දීලා තියෙනවා නම් මෙන්න මේ අනුපාතයට තමයි පොලි ක්‍රියාත්මක වෙන්නේ ණය පොලි. මෙන්න මේ අනුපාතයට තමයි ඉතුරුම් පොලි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ මිල ගණන් වලට තමයි ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා විකුණන්න ඕනේ. එතකොට සබන් කැටයක් විකුණන්න පුළුවන් උපරිම මිල රජයෙන් කිව්වොත් රුපියල් 60යි කියලා අපිට කවදාවත් 61කට විකුණන්න අවසර නැහැ. අපි නීති විදියට නීතිය උල්ලංඝනය කරලා තියෙනවා. අපි මිල මට්ටම් ආර්ථිකය උල්ලංඝනය කරලා තියෙනවා. අනේ ඒ නිසා අපි කියනවා රටක මිල ගණන් විතරක් නෙමෙයි පොලි අනුපාත කිව්වම ඉතුරුම් සහ ණය කියන දෙකම අදාළ වෙනවා. විදේශ විනිමය අනුපාත, ඊට පස්සේ සේවා වියුක්තිය, සේවා නියුක්තිය මෙන්න මේ වගේ ආර්ථිකමය සාධක ක්‍රියාත්මක වන වටපිටාවට අපි කියනවා මගේ පුතේ ආර්ථික පරිසරයක් කියලා. ආර්ථික පරිසරය. එතකොට මේ දේශපාලන පරිසරය කියන්නේ දේශපාලන පරිසරය කියලා කියන්නේ දේශපාලන කණ්ඩායම් විසින් එම රාජ්‍ය පාලනය කිරීම සඳහා රජයක් තියෙනවානේ. අපි ඕකට කියන්නේ රාජ්‍ය කියලා. දේශපාලන කණ්ඩායම් විසින් බලයට ඇවිල්ලා එම රාජ්‍ය පාලනය කිරීම සඳහා විවිධ ප්‍රතිපත්ති හදනවා. විවිධ දේශපාලන ප්‍රතිපත්ති කියනවා. මෙන්න මේම අපි කියන්නේ අයවැය ගේනවා කියලා පුතේ. අයවැය ප්‍රතිපත්තිය කියන්නේ මෙන්න මේ වගේ ප්‍රතිපත්ති ගෙනල්ලා ඒ රට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා මේ. ඉතින් මේ වගේ ප්‍රතිපත්ති ගේනකොට සමහර වෙලාවට රටේ සමහර ව්‍යාපාරවලට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න හොඳ ධෛර්යයක් ශක්තියක් ලැබෙනවා. සමහර වෙලාවට ඒ වගේ ප්‍රතිපත්ති ගෙනාවම වෙන්නේ සමහර ව්‍යාපාරවලට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම අපහසු වෙනවා. එනිසා දෙපැත්තම තියෙනවා. නීතියක් ගෙනාපුවාම සමහර ඒවට හොඳයි, සමහර ඒවට හොඳ නැහැ. අලුත් ආර්ථික මිල මට්ටම් වෙනස් වෙනකොට සමහර ව්‍යාපාර වලට හොඳයි, සමහර ඒවට හොඳ නැහැ. පොලි වැඩි වෙනකොට සමහර ඒවට හොඳයි, සමහර ඒවට හොඳ නැහැ. දේශපාලන ප්‍රතිපත්ති ගේනකොට සමහර ව්‍යාපාර වලට හොඳයි, සමහර ඒවට හොඳ නැහැ. ඒ නිසා මේ හැම පරිසරයකම සාධක සමහර ව්‍යාපාර වලට හිතකර වෙනකොට තව සමහර ව්‍යාපාර වලට අහිතකර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හිතේම තියාගන්න එපා. හැම වෙලාවෙම හිතන්න එපා මේක අහිතකරයි කියලා. හැබැයි තව සමහර ව්‍යාපාර තියෙන උන්ට මේවා හිතකරයි. හැබැයි තව සමහරුන් ඉන්නවා උන්ට මේවා හිතකරයි. ඒ නිසා දෙපැත්තම තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ එකට යන දෙයක්. මොකද ආර්ථිකමය වශයෙන් තීරණ ගන්නේ දේශපාලන කණ්ඩායම් මේක රාජ්‍ය පාලනය කරන. ඒ රාජ්‍ය පාලනය කරන අය
දේශපාලනික වශයෙන් ගන්න සමහර තීන්දුව తీරන විවිධ ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති විවිධ ඒගොල්ලෝගේ මඟ දැක්වීම කියන්නේ 2025 දී මේක සුරුපුරයක් කරනවා නම් ඒ වගේ දේවල් වලදී අපි කියනවා ඒ රට ආර්ථිකයටත් ඒක බලපෑම් කරනවා. විවිධ ප්‍රතිපත්ති ආර්ථිකය සමහර විට වර්ධනය කරනවා ආර්ථිකය සමහර විට පහළට කඩා දමනවා. ඒ කියන්නේ ව්‍යාපාරවල දිනුවත් වගේම ව්‍යාපාරවල පහළ බැසීමක් සිද්ධ වෙනවා කියලා මේ කියන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න සාමාන්‍ය විදියට ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ මොකද්ද? ඇයි මේ දෙන්න ආර්ථික පරිසරයේ දේශපාලන පරිසරය අපි වෙන වෙනම සාකච්ඡා කරලා ඇයි මේ දෙන්න පස්සේ එකට එකතු කරන්නේ? මොකද ආර්ථිකය සම්පූර්ණ පාලනය වෙන්නේ දේශපාලන ප්‍රතිපත්ති මත, දේශපාලන මතවාද ඒගොල්ලෝගේ වැඩ කටයුතු මත. නිසා ඒක හොඳට මතක තියාගන්න මේ දෙන්න අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. ඊළඟ පරිසරයේ විදියට මම ගන්නවා සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය කියන්නේ පුතේ විවිධ ප්‍රාදේශීය වශයෙන්. නැත්නම් අපි කියන දිස්ත්‍රික්ක පළාත් වශයෙන් පළාත් ගන්නකො පුතේ. පළාත් ගත්තොත් අපි දකුණු පැත්තට ගියොත් ඒ පැත්තේ කතා කරන භාෂාව පව වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බදුල්ල ඔන්න ඔය වගේ මහියංගන ඒ පැතිවල ගියොත් ඒ පැතිවල ජීවන තත්ත්වයේ ගත කරන ක්‍රමේ පව වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආර්ථික රටාව වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍ය අපි කියන ජීවන රටාව වෙනස් වෙලා තියෙනවා. ඉතින් විවිධ පුද්ගලයන් විවිධ ආගම් අදහනවා. විවිධ පුද්ගලයන් විවිධ සිරිත් විරිත් පාවිච්චි කරනවා. විවිධ පුද්ගලයන් විවිධ ඇඳුම් පැළඳුම් වලින් ඒගොල්ලෝ හැඩවෙන්නේ. එක එක සමාජ සංස්කෘතිකයන් බිහි වෙලා තියෙනවා. විවිධ ජන කණ්ඩායම් ඇවිල්ලා තියෙනවා. විවිධ භාෂාවන් ඇවිල්ලා තියෙනවා. විවිධ ආගම් ඇවිල්ලා තියෙනවා. විවිධ ඇදහිලි ඇවිල්ලා තියෙනවා. විවිධ සමරුම් දින ඇවිල්ලා තියෙනවා. විවිධ ඇඳුම් පැළඳුම් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ තමයි සමාජ සංස්කෘතික පරිසරය. මේ සමාජ සංස්කෘතික පරිසරය ව්‍යාපාර වලට බලපෑම් එල්ල කරනවා. ව්‍යාපාර වෙසක් එකට වෙසක් කූඩු හදලා වෙසක් සුබ පැතුම් හදලා විකුණනවා ව්‍යාපාර. ඒ සංස්කෘතිය ආපු එක සැමරීම් දිනයක් නැත්නම් ඒක ආගමික සැමරුම් දිනයක් විදිහට වෙසක් දිනය අපි සමරනවා. අනේ ඒ දවස වෙනුවෙන් ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාර නිෂ්පාදන එළිය විකුණනවා. ඒ දිනේ වෙනුවෙන්. ඊට පස්සේ පෙම්වතුන්ගේ දිනේ වෙනුවෙන් වෙසක් කාඩ් හදලා විකුණන්නේ නෑනේ. ඒක වෙනුවෙන් මේ දිනේට ගැලපෙන රෝසමල් නිෂ්පාදනය කරනවා. විවිධ තෑගි භාණ්ඩ නිෂ්පාදනය කරනවා. වෙළඳපොලේ විකුණනවා නේද? ඒ නිසා අපි කියනවා මේ සමාජ හා සංස්කෘතික පරිසරයේ තියෙන සාධක නැත්නම් ඇතුලේ ක්‍රියාත්මක වන දේවල් මත ව්‍යාපාර වෙනස් වෙනවා. ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනස් කරලා ගන්නවා. ඒක බලපෑමක් එල්ල කරන දෙයක්. කාටවත් කියන්න බෑ සමාජයෙන් ව්‍යාපාරවලට බලපෑමක් නැහැ කියලා. සමාජයේ විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ බලවේග සමහර වෙලාවට ව්‍යාපාරවලට උදව් කරන අවස්ථාවක් තියෙනවා නැති අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව හොඳ පූර්ණ අවබෝධයක් තිබිය යුතුයි අපිට. ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න. ඒ වගේම ඊළඟ පරිසරයේ විදියට මම ගන්නවා ශිල්පී හා වෘත්තීය පරිසරය. මේක මගේ පුතේ විශේෂයි. විශේෂයි කියන්නේ මේ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ශිල්පීය කියන්නේ විවිධ දක්ෂතා. වෘත්තීය කියන්නේ වෘත්තීයක ගුණත්වය උසස් කරන්න කටයුතු කරනවා. ශිල්පීය හා වෘත්තීය පරිසරයෙන් කරන්නේ කිසියම් ශිල්පයක නැත්නම් කිසියම් වෘත්තියක වර්ධනය සඳහා කටයුතු කරන පරිසරයක්. අපි මෙහෙම ගමු. ගිනුම් කරන වෘත්තිය ගන්න. ව්‍යාපාරයක ගිනුම්කරණය කරනවා නම් ඒ ගිනුම් කරන වෘත්තියේ නියැලෙන අයගේ වෘත්තීය ගුණාත්මක තත්ත්වය ඉහළ නංවන්න මේ වෘත්තීය පරිසරයේ කටයුතු කරනවා. මේ වෘත්තීය පරිසරයේ ඉන්නේ වෘත්තීය ආයතන. AAT ආයතනයේ චාඩට් එක, CMA එක, බැංකින් එක, ඇකා එක මේ වගේ වෘත්තීය ආයතන හැම වෙලාවෙම කටයුතු කරන්නේ ඒ වෘත්තියේ, ඒ කියන්නේ ගිනුම් කරන වෘත්තියේ නියැලෙන පුද්ගලයන්ගේ ඒ වෘත්තීය දක්ෂතාවය, ශිල්පය උසස් මට්ටමකට ගේන්න. ඒකයි වා ගිනුම්කරණයේ පැත්තට නෙවා යන්නේ දැන් කොමර්ස් කරන අය. එතකොට කොමර්ස් කරන අය ගිනුම් කරන පැත්තට යන නිසා තමයි ඒගොල්ලෝ තමන්ගේ වෘත්තීය ගුණත්වයක් ඇති කරගන්න ඕනේ. තමන්ට හොඳ සුදුසුකම් ටිකක් ඕන නිසා තමයි වෘත්තීය පාඨමාලාවක් විදියට ඔය AAT පාඨමාලාව දැන් ඔයාලා හදාරන්නේ. ඔයාලා මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඔයා හොඳ ගණකාධිකාරීවරයෙක් වෙන්න යන්නේ. ඔයා ඒකට ඕන දැනුම සහ ඒකට ඕන ශිල්පීය කුසලතා තමයි මේ එකතු කරගන්නේ. ඔයා ගණකාධිකාරීවරයෙක් වුණාට පස්සේ ඔයාගෙන් කවුරු හරි ඇවිල්ලා අහනවා නම් මෙන්න මේ ශිල්පීය වෘත්තීය පරිසරය කියන්නේ මොකද්ද? මේ ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියපම
ඔයාට හරියට උත්තරේ දෙය ගන්න බැරි නම් ඔයා වැඩක් නැහැ. ඒ නිසා ඔයාගේ ගුණත්වය හදන්න. ඔයාව හොඳ තැනකට ගේන්න. ඒ කියන්නේ ඒ වෘත්තීය නීලන අයගේ හොඳ තැනකට ගේන්න. ඒ වෘත්තීය නීලන අයගේ දැනුම හදන්න. දක්ෂතාව ඒගොල්ලන්ට විවිධ ශිල්ප ක්‍රම දෙන්න ඕන නිසා මෙන්න මේ ශිල්පීය වෘත්තීය පරිසරය විවිධ පාඨමාලා විවිධ විභාග විවිධ සම්මන්ත්‍රණ ඒ වගේ විවිධ ඒවා පවත්වලා මේගොල්ලෝ මේ වෘත්තීය ඉහළ තත්වයකට ගේන්න උත්සාහ කරනවා. උදට තේරුම් ගන්න එක. අවසාන වශයෙන් මම කතා කරනවා තාක්ෂණික පරිසරය ගැන. මොකද්ද පුතේ තාක්ෂණික පරිසරය කියන්නේ? තාක්ෂණික පරිසරය කියලා කියන්නේ නවීන තාක්ෂණික උපකරණ, ජංගම දුරකථන, පරිගණකම කියපුවම ලැප්ටොප් එක, ටැබ් එක, මේ හැම එකක්ම විවිධ මුද්‍රණ යන්ත්‍ර මේ හැම එකක්ම මේ කියන තාක්ෂණික පරිසරයට අදාළ වෙන්නේ. මෙන්න මේ වගේ නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරලා ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාර තියෙනවා. සමහර ව්‍යාපාර තාක්ෂණික උපකරණ භාවිතා කරන්නේ නැහැ. මම උදාහරණ වලට මෙහෙම කියන්නම්. උපකාරක පන්ති ශාස්ත්‍රයේ සමහර ගුරුවරු ඔන්ලයින් ක්‍රමයට පාඨමාලා පවත්වන්නේ නැත. ඒ පවත්වන්න නැති වෙන්න හේතුව ඒකට ඕන කරන අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ ඒකට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම කියන එක ඔහු තුළ නැහැ. ඔහු ඒකට බියයි. සමහර අය තාක්ෂණික පරිසරය භාවිතා කරලා උපකාරක පන්ති කරනවා. හැබැයි පන්ති වලට ළමයි නැහැ. හේතුව ඒ ක්‍රියාත්මක කරන ආකාරය අසාර්ථක වෙලා. මොකද අපිට පුද්ගලිකව එහෙම අදහස් ප්‍රකාශ කරන අය ඉන්නවා. ඒ නිසා අපි කියනවා මේ තාක්ෂණික පරිසරය ව්‍යාපාරවල සාර්ථකත්වයට වගේම ව්‍යාපාරවල අසාර්ථකත්වයටත් බලපෑම් මිල කරනවා. මොකද මේ දවස්වල ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියන්නේ මොකද්ද? මේ කොරෝනා නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියන මේ කොරෝනා ප්‍රශ්නය ආවට පස්සේ ඒගොල්ලෝ කියනවා බිල්පත් ගෙවන්න, කඩේකින් භාණ්ඩ අරගෙන බිල්පත් ගෙවන්න එක්කෝ බාකෝඩ් සිස්ටම් එක පාවිච්චි කරන්න, QR කෝඩ් එක පාවිච්චි කරන්න කියනවා. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ATM කාඩ් වලින් ගෙවන්න කියනවා. ඉතින් සමහර ව්‍යාපාර තියෙනවා. ඒ සමහර ව්‍යාපාරවල ඒ තාක්ෂණික ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පහසුකම් මෙයා ගාව තියෙනවා. හැබැයි ගමේ තියෙන කඩේකට ගියාම ඒ කඩේ එහෙම ඒව නැහැ. ඒකට අපි දෙන්න ඕන කාසියන් නෝට්ටු වලින්ම ගෙවන්න ඕනේ. ඉතින් එතකොට මේ වගේ වසංගත හමුවේ ඉතින් අපි වුණත් කැමති ආරක්ෂිත විදියට කටයුතු කරන්න. එතකොට අපි කැමති නෑ එහෙම ගිහිල්ලා මුදල් ගෙවන්න. ඉතින් එතකොට අපි යන්නේ හැම වෙලාවෙම අර තාක්ෂණික මෙවලම් වලින් මුදල් ගෙවන්න පුළුවන් ව්‍යාපාර හොයාගෙන. අරවට යන්නේ අනාරක්ෂිතයි කියලා හිතාගෙන. ඉතින් මම කියන්නේ මේ තාක්ෂණික පරිසරයේ පවතින දේවල් සමහර ව්‍යාපාර පාවිච්චි කරනවා. තව සමහර ව්‍යාපාර පාවිච්චි කරන්නේ නැහැ. හේතුව ඒ වෙනුවෙන් ඒගොල්ලෝ කටයුතු කරන්නේ නැති. ඉතින් මේ තාක්ෂණික පරිසරය පාවිච්චි කරලා අපිට පුළුවන් ව්‍යාපාර දියුණු කරන්න. මං ඒකෙන් එන්නම් ගිණුම්කරණයේ පැත්තට. මේ තාක්ෂණික පරිසරය ඇතුලේ තියෙනවා පුතේ විවිධ මෙවලම්, විවිධ මෘදුකාංග තියෙනවා. අපි කියන software විවිධ මෘදුකාංග තියෙනවා. මෙන්න මේ මෘදුකාංග අපිට පාවිච්චි කරලා නැත්නම් අපි කියන accounting package කියලා මේ වගේ විවිධ ගිණුම් කරන මෘදුකාංග නැත්නම් ගිණුම් කරන පැකේජයන් පාවිච්චි කරලා අපිට ව්‍යාපාරවල ගිණුම්කරණය කරන්නත් පුළුවන්. එහෙම ගොඩාක් මෘදුකාංග තියෙනවා. ඔයාලගේ නිබන්ධනෙත් තියෙනවා. ඇක්පැක් තියෙනවා, MyOB තියෙනවා. මේ වගේ විවිධ ගිණුම් කරන මෘදුකාංග පාවිච්චි කරලා අපිට ව්‍යාපාරේ ගිණුම්කරණය කරන්න පුළුවන් පරිගණක තාක්ෂණයත් එක්ක. පරිගණක පාවිච්චි කරලා ගිණුම්කරණය කරන්න පුළුවන්. අතින් බිල් එකක් ලියලා දෙන්නේ නැහැ. පරිගණක අවශ්‍ය ඒ කෝඩ් ඒව ලකුණු කළාට පස්සේ මැෂින් එකෙන් එන්නේ බිල් එක print වෙලා. එයා බිල් එක කඩලා දෙනවා අපිට. ඉතින් තාක්ෂණي පාවිච්චි කරලා. ඒතර ව්‍යාපාරේ ගිණුම්කරණය කරන්න අපි පොත්වල අතින් ගිණුම්කරණය කරන්න යන්නේ. අතින් ලියලියා ගිණුම්කරණය කරන්නේ. ඒගොල්ලෝ ඒකට ඒ තාක්ෂණي භාවිතා කරලා ගිණුම්කරණය කරනවා. අපි අතින් ගණන් හදලා ලාභ හොයනකොට තව සමහර ව්‍යාපාර පරිගණක භාවිතා කරලා ලාභ ගන්න එක. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් අපි ඉගෙන ගන්න අපරාධ නීති ව්‍යාපාර වලට අපි වගේ සේවකයෝ ඕනේ නැති වෙන්නේ. නෑ පුතා ඕනේ. ව්‍යාපාරයේ පරිගණක තාක්ෂණي භාවිතා කරලා ගිණුම්කරණය කරත් ඒ ගිණුම් කරන වාර්තාවල නිවැරදිතාවය තහවුරු කරගන්න අපිට සේවකීන් ඕන වෙනවා. උසස් සේවකීන් ඕන වෙනවා. හොඳට ඉගෙනගත් අධ්‍යක්ීම් තියෙන හොඳ සුදුසුකම් තියෙන සේවකීන් ඕන වෙනවා.
ඒ නිසා සාමාන්‍ය සේවකයෙක් වෙලා වැඩක් නැහැ. ඔයා හොඳ වෘත්තීය ගුණත්වයක් තියෙන හොඳ උසස් සේවකයෙක් වෙන්න ඕනේ. මොකද පරිගණකයකට හිතලා තීරණ ගන්න බෑ. හිතලා තීරණ ගැනීමේ ශක්තිය තියෙන්නේ මිනිස්සු ගාව. එතකොට හොඳ වෘත්තීය ගුණත්වයක් තියෙන හොඳ වෘත්තීය සුදුසුකම් වලින් යුක්ත හොඳ පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඔයා ගණක අධිකාරියෙක් වෙන්නේ ඒකයි. එතකොට ඔයාට ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඔයාට සාමාන්‍ය සේවකයෙක් වුණොත් එහෙම සාමාන්‍ය ගිණුම්කරණය කරන්න යන සේවකයෙක් වුණොත් එහෙම ඔයාට රැකියාවක් හොයාගන්න අමාරුයි. ඒ නිසා හොඳට මේක කරගන්න ඕනේ. ඒ නිසා පුතේ ඔච්චරයි මෙන්න මේ ගිණුම් කරන පරිසරය ගැන අපිට කියන්න තියෙන්නේ. ගිණුම් කරන පරිසරය කිව්වම අපි සාකච්ඡා කළේ ව්‍යාපාරයට පාලනය කරන්න බැරි බාහිර සාධක කීපයක් ගැන. මෙන්න මේ බාහිර පරිසර සාධක ව්‍යාපාරයට පාලනය කරන්න බෑ කිව්වා. මේ බාහිර පරිසර සාධකවල ඒගොල්ලෝ ක්‍රියාත්මක වන විදිහට තමයි අපිට ව්‍යාපාරය අපේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න වෙන්නේ. අපිට අපේ ව්‍යාපාරය ගිණුම් කරන කටයුතු කරන්න වෙන්නේ ඒ සාධක ක්‍රියාත්මක වන විදිහට. ඒ පිළිබඳ අපිට පූර්ණ අවධානයකින් යුක්තව කටයුතු කරන්න වෙනවා. මොකද අපි එහෙම පරිසර සාධක ගැන හොයලා බලන්නේ නැතුව ව්‍යාපාර කරගෙන ගියොත් අපිට ව්‍යාපාරේ කවදාවත් වර්ධනය කරගන්න බැරි වෙනවා පුතේ. ව්‍යාපාරයක් වර්ධනය කරගන්න ඕන නම් ව්‍යාපාරයක් සාර්ථක කරගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා හැම වෙලාවෙම මේ පරිසර සාධක පිළිබඳව අභ්‍යන්තර විතර නෙමෙයි බාහිර පරිසර සාධකව පිළිබඳව පවා අවබෝධයකින් යුක්තව ඒවා ගැන හොඳ සැලකිලිමත් භාවයකින් යුක්තව අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් විතරයි මගේ පුතේ අපිට ව්‍යාපාරික වර්ධනය පතන්න පුළුවන්. අපිට වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම වුණොත් විතරයි. right. එහෙනම් එනවා මම තවත් චුට්ටක් ඉස්සරහට ඒ තමයි ව්‍යාපාරයකට ගිණුම් කරන තොරතුරු වල තියෙන වැදගත්කම ගැන සාකච්ඡා කරන්න එනවා. ඇයි ව්‍යාපාරයකට ගිණුම් කරන තොරතුරු වැදගත් වෙන්නේ? ඇයි ව්‍යාපාරයක ගිණුම් කරන තොරතුරු වැදගත් වෙන්නේ ව්‍යාපාරයකට? මොකක්ද හේතුව? නැත්නම් ව්‍යාපාරයක ගිණුම් කරන තොරතුරු වැදගත් වෙනවානේ පාර්ශ්ව වලට අපි කියන ඇල්මැති පාර්ශ්ව අපි සාකච්ඡා කළේ කලින් සතියේ. මේ ඇල්මැති පාර්ශ්ව වලට මේ තොරතුරු වැදගත් වෙන්නේ ඇයි? තොරතුරු වැදගත් වෙන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එතකොට අපි කියනවා ගිණුම් කරන්නේ තොරතුරු වල වැදගත්කම් ආකාර තුනක් යටතේ අපි වර්ග කරගන්න. නැත්නම් ආකාර තුනක් අපි දැක ගන්නවා. වැදගත්කම් තුනක්. එතකොට විභාගය වුවොත් ගිණුම් කරන තොරතුරු වල වැදගත්කම් කවරේද කියලා. එතකොට අපිට මතක් වෙන්න ඕන වැදගත්කම් තුනක් තියෙනවා පුතේ. එකක් තොරතුරු පද්ධතියක් ලෙසත් වැදගත් වෙනවා ගිණුම් කරණය. දෙක සමාජ සංසිද්ධියක් ලෙසත් අපිට වැදගත් වෙනවා ගිණුම් කරණය. තුන පාලන ශිල්ප ක්‍රමයක් ලෙසත් අපිට ගිණුම් කරණය වැදගත් වෙනවා. එතකොට මගේ පුතේ ගිණුම් කරණයේ වැදගත් වන ආකාර තුනක් අපි දකිනවා. තොරතුරු පද්ධතියක් ලෙස, සමාජ සංසිද්ධියක් ලෙස, පාලන ශිල්ප ක්‍රමයක් ලෙස. ඒ කියන්නේ වැදගත්කම් ආකාර තුනයි. එතකොට ඔයගොල්ලෝගේ නිබන්ධනේ ඔන්න තියෙනවා ගිණුම් කරණයේ වැදගත්කම. ඒකේ තියෙනවා මෙන්න මේ ආකෘතිය සම්පූර්ණ කරගන්න වැදගත්කම, මේ කොටුව සම්පූර්ණ කරන්න වැදගත්කම. ඊට පස්සේ කොටු තුනක් තියෙනවා. මේ තුන ලියන්න පිළිවෙලක් නැහැ 1 2 3 කියලා. මේ තුන කොහොම හරි ලියවෙන්න ඕනේ. ලියන්න පළවෙනි කොටුවට තොරතුරු පද්ධතියක් ලෙස. එතකොට ඔයාලට නිබන්ධනයේ PDF එකක් තියෙන නිසා print කර කට්ටියට ඒක ලියන්න පුළුවන්. print කරගත්ත කට්ටියට අනිත් අය සාමාන්‍ය කොලයක් අරගෙන වැදගත්කම කියලා ලියලා මේ කරුණු තුන ලියන්න. මේවා එච්චර ඒ කියන්නේ අය මේ ඕක නිබන්ධනයේ ඕක print out එකක් ගන්න ඕනෙම නැහැ. පුළුවන් නම් ගන්න ප්‍රශ්නයක් නැහැ. අනිවාර්ය නැහැ. පුළුවන් නම් ස්ටඩි පැක් එක ගන්න බෑ අනිවාර්ය නැහැ. මොකද මේ ස්ටඩි පැක් එකත් රුපියල් 700ක් 750ක් වෙනවා. ඒ AT ආයතනයෙන් ගන්න ඕනේ. ඒක අනිවාර්ය නෑ ගන්න එක. ඒක කිසිම අනිවාර්ය නැහැ. ඕගොල්ලන්ට අපි නිබන්ධන දෙනවා PDF ආකාරයට. ඔයගොල්ලන්ට ඒක පරිශීලනය කරන්න පුළුවන්. ඒතර ගණන් හදන දවස් වලට මම කියනවා කරන්න ඕන කොහොමද කියලා. ඒතර මේකේ නම් මේ කොටස් කොලේක ලියලා තියාගන්න. හැබැයි කොළ ටික නැති කරන්න එපා ස්ටේපල් කරලා අමුණලා තියාගෙන ඉන්න ෆයිල් එක. එතකොට පළවෙනි එක ලියන්න තොරතුරු පද්ධතියක් ලෙස. ඊට පස්සේ යට දෙවෙනි කොටුවේ ලියන්න සමාජ සංසිද්ධියක් ලෙස. සමාජ සංසිද්ධියක් ලෙස. තුන්වෙනි කොටුවේ ලියන්න පාලන ශිල්ප ක්‍රමයක් ලෙස. පාලන ශිල්ප ක්‍රමයක් ලෙස. හරි. එතකොට දැන් අර හැමදාම කියනවා වගේ ඕන්න ඕක ලියනකන් නතර කරලා තියලා ස්ටොප් කරලා ඔයා නෝට් එක ලියලා ආයෙ ප්ලේ කරන්න. හරිද? රයිට්. ඊට පස්සේ තියෙනවා සමාජ සංසිද්ධියක් ලෙස කියන එක තමයි අපි මුලින්ම නිබන්ධනේ සාකච්ඡා කරන්නේ. සමාජ සංසිද්ධියක් කිව්වම මම මෙහෙම ඉන්නම්. ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාව ඇතුළේ ඉගෙන ගන්නවා මගේ පුතේ. ආර්ථික විද්‍යාව ඇතුළෙත් මේක ඉගෙන ගන්නවා. ව්‍යාපාර අධ්‍යයනය ඇතුළෙත් ඉගෙන ගන්නවා. BS ඇතුළේ. එහෙම නැත්නම් සමාජයේ ඇතුළෙත් මේක ඉගෙන ගන්නවා. ඒ තමයි නිතරම ගෙවල් වල අපිට කියන කතාවක් තමයි පුතේ හිගකම කියලා ප්‍රශ්නයක් තියෙනවා. ගෙවල් වලත් හැම වෙලාවෙම කියනවා හිගයි. හිගකමයි.
අනේ නෑනේ අපිට ඕන තරම්. මිනිස්සුන්ට ඕමනා කරන සම්පත් පුතේ ඇති තරම් නෑ. අසීමිතව නැහැ. ඇති තරම් කියන්නේ අසීමිත වෙන්න ඕන. අසීමිතව නැහැ. මිනිස්සු ගාව තියෙන හැම සම්පතක්ම මගේ පුතේ සීමා සහිතයි. අපි කියනවා සීමිතයි. ඉතින් ඒගොල්ලොන්ට මේ සම්පත් සීමිත නිසා ඒගොල්ලෝ හැම වෙලාවෙම උත්සාහ කරනවා මෙන්න මේ සීමිත සම්පත් වලින් අපි කියනවා ඒවට හිගකම කියලා. මේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න තමයි ඒගොල්ලෝ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මොකටද? මේ හිග සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට අපි දන්නවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය කියන මේ නිෂ්පාදන සාධක කියලා කියනවා. මේ සම්පත් අපේ සමාජ මිනිස්සුන්ට ජනතාවට ඕන තරම් නැහැනේ. මේවා සීමිත සම්පත් කියන සීමා සහිතයි. ප්‍රාග්ධනය සීමා සහිතයි. ප්‍රාග්ධනය කියන්නේ මුදල් කියලා කෙනෙක් හිතුවොත් ඔව් මුදල් ඌමනා තරම් නැහැ. සීමා සහිතයි. ශ්‍රමය ඌමනා තරම් නැහැ. මිනිස්සු හිටියට වැඩ කරන්න පුළුවන් මිනිස්සු කෝ? මෙන්න මේ අධ්‍යාපන මට්ටම තියෙන අය ඕනේ කියලා කිව්වට පස්සේ ඒ අධ්‍යාපන මට්ටම තියෙන අයම ඉන්නවද? ප්‍රශ්න තියෙනවා. සමහර විට අධ්‍යාපන මට්ටම තියෙනවා පළපුරුද්ද අවුරුදු 5ක් ඉල්ලපුවම උපාධිධාරී හැබැයි අවුරුදු 5ක පළපුරුද්දක් නේ. එතකොට අන්න අපිට ඕන ශ්‍රමිකයා නැහැ පුතේ. ඒ අසීමා සහිතයි. ඒකයි සමහර උදාහරණ ගණකාධිකාරී. සමහර ව්‍යාපාරවල ගණකාධිකාරීට දෙනවා මාසෙට ලක්ෂ 2යි ලක්ෂ 3යි ලංකාවේ ඇතුලේ. සමහර කළමනාකරුවන්ට ලංකාව ඇතුලේ ගෙවනවා ලක්ෂ 2යි ලක්ෂ 3යි. මෙහෙම තත්යකට උදා වෙලා තියෙන්නේ රැකියාව ඒ තනතුරට එන්න තරම් සුදුසුකම් තියෙන පුද්ගලයන් හොයාගන්න අමාරුයි. ශ්‍රමය ඇති තරම් නැහැ අපිට. ඒක පැත්ත. භූමිය සීමා සහිතයි. අපේ මිනිස්සු වැටවල් ගහලා අපි ඉඩම් වලට වැටවල් ගහලා වට කරගෙන ඉන්නේ. සීමා දාලා. ඇයි සීමා සහිතයි මිනිස්සුන්ට. සීමා සහිත ඒකයි ඉඩම් විකුණන්නේ නේ. පර්චස් එකක් කීයද කියලා බලන්න නගර වලට එනකොට. ගමක ඉඳන් නගරයට එනකොට පර්චස් එකක් කීයද? ගමක අක්කරයක් රුපියල් ලක්ෂය කියනකොට ටික නගරයට එනකොට පර්චස් එකක් ලක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේවා සීමා සහිත සම්පත්. ඉතින් මගේ පුතේ ව්‍යාපාරවලටත් මේ වගේ සීමිත සම්පත් තියෙන්නේ. ව්‍යාපාර හැම වෙලාවෙම සැලසුම් කරනවා මේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන නෙලා ගන්න. ඒ සැලසුම් කරපු එක සාර්ථකද අසාර්ථකද කියලා ඒගොල්ලෝ දැනගන්නේ ගිණුම්කරණය හරහා. මොකද සීමා සහිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්තා නම් මේ ව්‍යාපාරයේ ඒ අවුරුද්දේ අපේක්ෂා කරපු පරිදි ලාභ උපයලා තියෙන්න ඕනි. සීමා සහිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්තා නම් මෙන්න මේ අපේක්ෂිත ලාභයට ළඟා වෙලා තියෙන්න ඕනේ. ලක්ෂ 10ක ලාභයක් බලාපොරොත්තු වෙනවා වර්ෂය තුල. හැබැයි ඇවිල්ලා තියෙන්නේ ලක්ෂ 6යි නම් ඒගොල්ලෝ ඒ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන නෙලාගෙන නැහැ කියලා අපි කියනවා. අවශ්‍ය තැනට එන්න බැරි වුණා. ඒ නිසා ගිණුම්කරණය ඇතුලේ මේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වුණාද කියන එක අපි ගණනය කරන්නේ පුතේ මොකෙන්ද? මෙන්න මේ ගිණුම්කරණය ඇතුලේ. ඒ නිසා ව්‍යාපාර වලට වැදගත් වෙනවා ගිණුම්කරණය. මොකටද? සීමිත සම්පත් වලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබන්න පුළුවන් වුණාද කියලා ගණනය කරගන්නේ මේගොල්ලෝ මෙන්න මේ ගිණුම්කරණය තුලින්. මේ ගිණුම් කරන තොරතුරු වලින් තමයි ඒගොල්ලෝ ඒක ගණනය කරගන්නේ හරියට ආවදී අපේක්ෂිත ප්‍රතිඵලයට. ඉතින් ව්‍යාපාර වලට ඒ නිසා මේක අවශ්‍ය වෙනවා. මොකද්ද ගිණුම්කරණය? එතකොට සමාජ පැත්ත බලමු. සමාජ මිනිස්සුන්ටත් මේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට ව්‍යාපාරයක් තමන්ගේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන නෙලාගෙන ව්‍යාපාරයේ අතිරික්ත සම්පත් බිහි වෙන්න පටන් ගන්නවා. ව්‍යාපාරය තමන්ගේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පටන් ගත්තට පස්සේ සම්පත් අතිරික්තයක් ව්‍යාපාරය තුළ බිහි වෙනවා. ඒ අතිරික්ත සම්පත ව්‍යාපාරයට පුළුවන් වෙනත් සමාජ කටයුත්තකට යොදවන්න. සමාජ සුබ සාධනය සඳහා මුදල් යොදවන්න පුළුවන්. මුදල් වල අතිරික්තයක් බිහි වෙනකොට ඒ අතිරික්ත මුදල් ටික සමාජ සුබ සාධනයට ව්‍යාපාර යොදවනවා. ඉතින් මේක සමාජ සිදුවීම. සමාජ මිනිසුන්ට සීමිත සම්පත් තියෙනකොට තව ව්‍යාපාරයක් ඇවිල්ලා සමාජ මිනිසුන්ට සුබ සාධනය කරනට ආධාරයක් දෙනකොට ඒක සමාජ මිනිසුන්ට වටිනවා. හැබැයි සමාජ මිනිසුන්ට නැහැ පුතේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ අපේක්ෂාවක් නැහැ. අපේක්ෂාවක් තියෙනවා. නැහැ කියන්නම නෑ අපේක්ෂාවක් තියෙනවා. හැබැයි අපේක්ෂාවට යන්න ඒක ඉටු කරගන්න ඕමනා කරන සැලසුමක් ඒගොල්ලෝ ගාව නැහැ. හැබැයි ව්‍යාපාර වලට ඒක තිබුණා. ඒකයි ව්‍යාපාරය තුළ අතිරික්ත සම්පතක් බිහි වුනේ. ඒ නිසා ඔන්න සමාජ සංසිද්ධියක් කියන එක කියවලා බලන්න. හැබැයි සමාජ සංසිද්ධිය ගාව මෙන්න මේම ආකෘතියක් තියෙනවා. මේම ආකෘතියක් තියෙනවා. මේ ආකෘතිය අපි සම්පූර්ණ කරගන්න ඕන පුතේ.
මොනවද? මම මෙතෙන්ට ගන්නම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන දේවල් හැම වෙලාවෙම භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන දේවල් හැම වෙලාවෙම පාලනය කරන පුද්ගලයා මම ගන්නවා ව්‍යවසාය කියලා. ඉතින් ව්‍යාපාරයක තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන නිෂ්පාදන සාධක හතර තමයි මේ පෙන්눔 කරන්නේ. ඒ නිසා සීමිත සම්පත් ගැන කතා කරන වෙලාවේ මෙන්න මේ සම්පත් ආයෝජනය ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. සම්පත් කොහොමද යොදවන්නේ කියන එක. ඒක ප්‍රතිලාභ ලැබිය හැකි ආකාරයට යෙදුවද කියන එක. ඒක අපි දැනන් ඉන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ මෙච්චර වෙලා. එහෙනම් මේක සම්පූර්ණ කරලා තියාගන්න. භූමිය, ව්‍යවසායනම, ඊට පස්සේ ශ්‍රමයනම, ඊට පස්සේ ප්‍රාග්ධනයම. භූමිය, ව්‍යවසාය, ශ්‍රමය, ප්‍රාග්ධන. ඒ කියන්නේ නිෂ්පාදන සාධක හතර, සීමිත නිෂ්පාදන සාධක හතර තමයි අපි මෙන්න මෙතනදී පෙන්눔 කරලා තියෙන්නේ. ඒ නිසා ඔන්න ඒ ටික සම්පූර්ණ කරලා තියාගන්න. right. ඊට පස්සේ මම එනවා ඔන්න නෝට් එක කියවලා බලන්න. තවත් වැදගත්කම ඒ තමයි විඤ්ඤාපන ප්‍රභවයක් ලෙස. මොකද්ද පුතේ මේ විඤ්ඤාපන ප්‍රභවයක් කියන්නේ? විඤ්ඤාපනයක් කියලා කියන්නේ පුතේ තොරතුරු වලට. විඤ්ඤාපනයක් කියන්නේ මොනවද? තොරතුරු වලට. එතකොට ව්‍යාපාරයක විඤ්ඤාපන ප්‍රභවයක් කියලා කියන්නේ තොරතුරු පද්ධතියක් කියන එකට. අන්න විභාගයේ විඤ්ඤාපන පද්ධතිය නැත්තම් විඤ්ඤාපන ප්‍රභවය කියන එක පැහැදිලි කරන්න කිව්වොත් මතක තියාගන්න පැහැදිලි කරන්න ඕන මොකද්ද? තොරතුරු පද්ධතිය. තොරතුරු පද්ධතියක වෙන්නේ පුතේ යම්කිසි දත්ත කිහිපයක් යෙදවුම් විදිහට යොදවලා යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා නිමවුමක් ගන්න එක. ඉතින් ව්‍යාපාරවල ගිණුම්කරණය කරන්නේ අපි යොදවනවා ගනුදෙනුවා සිද්ධි යම් ක්‍රියාවලියකට භාජනය කරනවා අපි කියන ගිණුම් කරන ක්‍රියාවලිය කියලා. අවසානයේ නිමවුම් විදියට අපිට එන්නේ මොනවද? ගිණුම් කරන තොරතුරු. පාන් ගෙඩියක් හදන විදිය බලන්න. යොදවුම් විදියට අපි භාවිතා කරන්නේ පාන් පිටි, ඊස්ට් එක, ඊට පස්සේ අවශ්‍ය පොල් තෙල්, ඊට පස්සේ ලුණු, මේ අවශ්‍ය දේවල් දාලා යොදවුම් විදියට අපි භාවිතා කරලා අපි ඒවා ක්‍රියාවලියකට භාජනය කරනවා. ඔය අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණ වලින් දාලා කවලම් කරලා පදමක් හදලා ඒවා පාන් අච්චු වලට දාලා පෝරණුවට දාලා පුලුස්සලා අපි නිමවුම් විදියට අවසානයේ පාන් ගෙඩියක් ගන්නවා. අපි දකින්නේ හැම වෙලාවෙම නිමවුම පුතේ. හැබැයි ඒක හැදුන ක්‍රියාවලිය ගැන අපි හිතන්නේ නැහැ. ඒකට යෙදුවේ මොනවද කියලා අපි හිතන්නේ නැහැ. කලාතුරකින් තමයි ඔයා ඒක හිතන්නේ. ඒ නිසා ගිණුම්කරණයේ නිමවුම් විදියට අපි ලාභ ප්‍රකාශනයක් ලාභ කීයද කියලා දැනගත්තට හැබැයි ක්‍රියාවලියේ තියෙන්නේ මොනවද? ක්‍රියාවලියේ තියෙන පුතේ ලාභ ගණනය කරපු ක්‍රමවේදය. සම්පූර්ණ ගිණුම්කරණය කියන්නේ ওই ක්‍රියාවලිය. ගිණුම්කරණයෙන් කරන්නේ ওই ක්‍රියාවලිය හදාගන්න එක අපි. අපි ඉගෙන ගන්න යන්නේ ඒක. යෙදවුම් විදියට භාවිතා කරන්නේ ව්‍යාපාර සිදුවන ගනුදෙනු. ව්‍යාපාර සිදුවන සිද්ධි කියන ඒවා. ඒ නිසා සාමාන්‍ය තොරතුරු පද්ධතියක දත්ත ක්‍රියාවලියකට භාජනය කරලා නිමව විදියට ඒගොල්ලෝ තොරතුරු ගන්නවා. දත්ත ක්‍රියාවලියකට භාජනය කරලා නිමව විදියට තොරතුරු ලබා ගන්නවා. ගිණුම්කරණය ඇතුළේ යෙදවුමක් විදියට අපි භාවිතා කරනවා ගනුදෙනුවා සිද්ධි ක්‍රියාවලියකට භාජනය කරලා අපි නිමව විදියට ගන්න මොනවද? තොරතුරු. ඒවා ගිණුම් කරන තොරතුරු. එනිසා අපි කියනවා සාමාන්‍ය තොරතුරු පද්ධතියක තියෙන ප්‍රධාන කොටස් දෙකක් අපිට තියෙනවා. එකක් තමයි තොරතුරු පද්ධතියකින් සාමාන්‍ය තොරතුරු පද්ධතියකින් වෙන්නේ තොරතුරක් සපයන එක තීරණ ගන්න අයට. තීරණ ගන්න අයට තොරතුරක් සපයන එක තමයි තොරතුරු පද්ධතියකින් වෙන්නේ. ගිණුම්කරණයෙන් වෙන්නේ පුතේ තීරණ ගන්න අයට අවශ්‍ය කරන තොරතුරු අපි හදලා දෙන එක. දෙකේම අරමුණ එකයි. සමාන ගේ නිසා. සාමාන්‍ය තොරතුරු පද්ධතියක කාර්යම ගිණුම්කරණයක් කරනවා කියලා අපි කියනවා. දෙවෙනි අංග ලක්ෂණය තමයි සාමාන්‍ය තොරතුරු පද්ධතියක කොටස් තුනක් තියෙනවා. මූලික අංග තුනක් තියෙනවා. යෙදවුම්, ක්‍රියාවලිය, නිමවුම් කියලා මූලික අංග තුනක් තියෙනවා. ඉතින් ගිණුම්කරණය ඇතුළේ පුතේ ඔය මූලික අංග තුනම තියෙනවා මොනවද? යෙදවුම්, ක්‍රියාවලිය සහ නිමවුම් කියන එක තියෙනවා. ඒ නිසා ඔන්න විඤ්ඤාපන ප්‍රභවයක් කියන එක නිබන්ධනයේ තියෙනවා. ඒක හොඳට කියවන්න. කියවලා ඒකේ තියෙනවා පහලින් ඔන්න ක්‍රියාවලිය දාන්න. මෙහෙම ගලාගෙන යනවා මෙන්න මෙහෙම. කොටු තුනක් තියෙන්නේ. මෙතන ලියන්න පුතේ යෙදවුම් කියලා. මේක යෙදවුම්. මේක ක්‍රියාවලිය. මේක නිමැවුම. යෙදවුම්, ක්‍රියාවලිය, නිමැවුම. තොරතුරු පද්ධතියක යොදවනවා මොනවද? ගනුදෙනු හා සිද්ධි. ක්‍රියාවලිය කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය. නිමැවුම කියන්නේ තොරතුරු අපි හදන තොරතුරු. අන්න මේක හදාගන්න යෙදවුම්, ක්‍රියාවලිය සහ නිමැවුම කියන එක. right. මම අවසාන වශයෙන් මාතෘකාව ගන්නවා මෙතන. මොකද්ද?
අපි තාමත් කතා කරන්න ඕන එක පාලන ශිල්ප ක්‍රමයක් කියන එක. පාලන ශිල්ප ක්‍රමයක් කියලා කියන්නේ අපි සැලසුමක් හදලා අපි සැලසුමක් හදනවා. අපි විභාගයේ උසස් පෙළ විභාගයේ ඕනම විෂය ධාරාවකින් අපි ඒ තුනක් ගන්න ඕනේ කියලා අපි සැලසුමක් හදනවා. අපි සැලසුමක් හදනවා. හැබැයි මේ ඒ තුනට යන්නේ කොහොමද කියලා මේගොල්ලෝ ගමනක් නිර්ණය කරන්න ඕනේ. මම මෙන්න මේ විදියට පාඩම් කරන්න ඕනේ. මම මෙන්න මේ පොත් ටික කඩෙන් ගන්න ඕනේ. මම මෙන්න මේ පන්ති සඳහා සහභාගී වෙන්න ඕනේ. මම මෙන්න මේ විදියට පාඩම් කරලා මේ විදියට වැඩ කරලා මම මෙන්න මේ අරමුණට යනවා කියලා එයා සැලසුම් කරනවා. ඔයාලගේ ගෙදර උසස් පෙළ කරන ළමයි නම් ගෙදර පාඩම් කරන මේස ගාව බිත්තියේ ගහලා ඇති ඒ තුනයි උපාධි ලෝගෝ දාගත්ත කෙනෙක් රූපෙටත් දාලා ඇති. ගොඩක් අයගේ හීනේ ඒක. සමහර අය පඩි පෙළවල් ඇඳලා හදලා තියෙන උඩටම යනවා කියලා. හොඳයි. හැබැයි මගේ පුතේ ඔය අරමුණට යද්දී නොයෙකුත් ප්‍රශ්න එනවා. පළවෙනි වාර විභාගයේ ලකුණු 80 90 ගන්න ළමයි විෂයන් වලට දෙවෙනි වාර විභාගයේදී ලකුණු 60ට 70ට බහිනවා. තුන්වෙනි වාර විභාගයේ ඔක ලකුණු 50ට 40ට බහින්න පටන් ගන්නවා. එතකොට ඒ දරුවා විසින් ඒ පුතා විසින් කරන්න ඕන මොකද්ද? තමන්ගේ අරමුණට යන්න නම් දැන් මෙහෙම ලකුණු අඩු වෙවි නයි යන්නේ. එයා යන්න ඕනේ උඩට උනත්. ඔහොම උඩට එයා යන්න සැලසුම් කරේ. මේක තමයි සැලසුම පුතේ. හැබැයි එයා මෙහෙම උඩට ගිහිල්ලා දැන් ටික ටික පහළට යනවා නම් මෙයාට යන්න ඕනුනේ මේ ගමන නෙමෙයි. මෙයාට යන්න ඕනුනේ මේ ගමන. මෙහෙමනේ යන්න ඕනුනේ. නැතු මෙහෙම යන්න නෙමෙයි නුනේ. මුලින් ගියා. උදාහරණ 12 වසරේ මැද වෙනකම් මෙහෙම යනවා. හැබැයි 12 වසරේ අග වෙනකොට පටන් ගන්නවා පහළට එන්න. 13 වසර වෙනකොට ගිහිල්ලා යටට. විභාගයට එනකොට යට ඉන්නේ ගිලිලා ඉන්නේ. ඒ නිසා මගේ පුතේ උසස් පෙළදී මේක හොඳටම බලපාන දෙයක්. ඒක සාමාන්‍ය පෙළට එච්චර දාලා නැහැ. අපි උසස් පෙළදී මේක අත්විඳිනවා ළමයි. ගොඩක් ළමයි මුලින් හොඳට ගිහිල්ලා පස්සේ පහළට ඇවිල්ලා. ඒ නිසා අපි කියනවා සැලසුම හැදුවට පස්සේ සැලසුමේ විදියට හැමදාම බලන් ඉඳලා බෑ. පළවෙනි පාර ලකුණු හොඳට ගත්තා. දෙවෙනි පාර මෙහෙම මෙතෙන්ට අඩු වුණ ගමන් එයා බලන්න ඕනේ මගේ සැලසුමේ විදියට මට මෙහෙමනේ ලකුණු ආවේ. එහෙනම් ටක් ගාලා මෙතනින් සැලසුම වෙනස් කරන්න. වෙනස් කරලා උත්සාහ කරන්න. මෙතන ඉඳන් මේක ආයි ඉහළට ගන්න. එහෙම නොගත්තොත් වෙන්නේ ආයෙත් පහළට යන එක. ඒ නිසා මගේ පුතේ ගිණුම්කරණය ඇතුලේ තියෙනවා ඔන්න ඔය වගේ දේවල්. මොනවද? ව්‍යාපාරික සැලසුමක් හදනවා. ලංකාවේ හොඳම ව්‍යාපාරය බවට පත් වෙනවා කියලා. ලංකාවේ හොඳම ව්‍යාපාරය බවට පත් වෙනවා කියලා සැලසුමක් හදනවා. හැබැයි වැඩ කරගෙන යනකොට එයාට තේරෙනවා නම් අපිට ඒ අරමුණට යන්න බෑ ටික ව්‍යාපාරේ. ඒ අරමුණට යන්න බෑ ව්‍යාපාරේ දුර්වලයි වගේ. අන්න අපි කියනවා පාලනයක් කරන්න ඕනේ. මේ ලකුණු අඩු වෙනකොට අපි පාලනයක් කරලා අපිව පාලනය කරලා අපි ඉහළට ගන්නවා ව්‍යාපාරේ. අපි අපේ අරමුණට යන්න යනවා අපි පාලනය කරලා. ඒ වගේ තමයි මගේ පුතේ ව්‍යාපාරේ අපේක්ෂිත ලාභයට එන්න බැරි වුණොත් අපිට ව්‍යාපාරේ පාලනයක් කරලා සමහර විට ඉන්න සේවකින්ගේ හොඳටම වැඩ කරන සේවකින් තියාගෙන අනිත් අය ඉවත් කරන්න පුළුවන්. අලුත් සේවකයෝ බඳවා ගන්න පුළුවන්. හොඳ අය. එහෙම බඳවාගෙන සමහර විට මුදල් මදි නම් බැංකුවෙන් ණයට සල්ලි ගන්න පුළුවන්. ඒ කෙසේ හෝ කරලා ව්‍යාපාරේ අරමුණට ව්‍යාපාරේ අරන් යන්න. ඒ කියන්නේ අපි කියන්නේ ඒකයි සැලසුම් කළ ආකාරයට ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේද? සැලසුම් කළ අයුරු ව්‍යාපාරේ වැඩ කටයුතු සිදු වෙන්නේද කියලා අපිට ගිණුම් කරන තොරතුරු වලින් පෙන්වනවා. ගිණුම් කරන තොරතුරු වලින් පෙනෙනවා අපිට අපේ අරමුණටද මේ යන්නේ කියලා. එහෙම නොමැති ව්‍යාපාරයන් නම් අරමුණට නොයන ව්‍යාපාරයන් නම් ඒගොල්ලෝ තමන්ගේ සැලසුම් වලට අනුව තමන්ගේ වැරදි අඩුපාඩු පාලනයක් කරගන්න ඕනේ. වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න ඕන. අපි කියනවා පාලනය කරනවා කියලා. එහෙම වැරදි අඩුපාඩු නිවැරදි කරගත්තොත් අපිට පුළුවන් ව්‍යාපාරය අරමුණට යන්න. ඒ නිසා අපි කියනවා පුතේ ගිණුම්කරණයේ ව්‍යාපාරයකට වැදගත් වෙනවා ප්‍රධාන ආකාර තුනක් යටතේ. තොරතුරු පද්ධතියක් ලෙස වැදගත් වෙනවා. සමාජ සංසිද්ධියක් ලෙස වැදගත් වෙනවා. පාලන ශිල්ප ක්‍රමයක් ලෙසත් අපිට වැදගත් වෙනවා. right. මං එනවා පුතේ මෙතනින් එහා පැත්තට. ඒ කියන්නේ අපි එනවා දෙවෙනි පාඩමට. දැන් ඔන්න පළවෙනි පාඩමේ අවසාන චුට්ටක් ඉතුරු උනේ. අපි ඒ චුට්ට අද ඉවර කරගත්තේ. අපි දෙවෙනි පාඩමට එනවා. දෙවෙනි පාඩම ඇතුලේ මම සාමාන්‍ය කොටස් කිහිපයක් කතා කරනවා. ඒ කතා කරලා මම දෙවෙනි පාඩමේ ගණන් සඳහා එනවා. එතකොට අද මම දෙවෙනි පාඩමේ ගණන් හදන්න ඉන්නේ නැහැ. අපි දෙවෙනි පාඩමේ ගණන් ටික හදන්නේ ඊළඟ සතියේ. අපි අද දෙවෙනි පාඩමේ හැඳින්වීම ටික කරගමු. right. එතකොට පුතේ දෙවෙනි පාඩමේ අපි සාකච්ඡා කරන්න යනවා
දෙවෙනි පාඩම ඇතුලේ අපි සාකච්ඡා කරන්න යනවා right. අපි දෙවෙනි පාඩම ඇතුලේ කතා කරන්න යන්නේ ගිණුම් කරන සමීකරණ ගැන. දෙවෙනි පාඩම තමයි පුතේ ගිණුම් කරන සමීකරණ. එතකොට ගිණුම් කරන සමීකරණ කියන පාඩම අධ්‍යයනය කරද්දී අපි නිතරම බලන්න ඕනේ මේ පාඩමේ මොනවද බිහි වෙන්නේ කියලා. අපි ගිණුම් කරන සමීකරණ වලින් හදන්නේ ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධි තියෙනවානේ. කඩේ බඩු විකුණනවා, කඩයක් බඩු ගන්නවා, මොනවා හරි මේ වගේ ගනුදෙනු තියෙනවා. මෙන්න මේ ගනුදෙනු සමීකරණයක ලියන එක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් සමීකරණයක ලියද්දි පුතේ සමීකරණයක තියෙනවා මෙන්න මේ කොටස්. එකක් වත්කම් කියලා જાතිය සමීකරණ වල තියෙනවා. ආය වගකීම් කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ ආය ප්‍රාග්ධනීය කියලා જાතියක් තියෙනවා. සමහර අය මේකට කියනවා හිමිකම කියලා. ඊට පස්සේ ආදායම් කියලා තව වර්ගයක් තියෙනවා. ආය වියදම් කියලා වර්ගයක් තියෙනවා. සම්පූර්ණ කොටස් කීයක් තියෙනවද? සම්පූර්ණ තියෙනවා 5ක්. මෙන්න මේ 5 අධ්‍යයනය කරන්නයි අපි යන්නේ. මොනවද? වත්කම් සාකච්ඡා කරන්න ඕනේ, වගකීම් සාකච්ඡා කරන්න ඕනේ, ප්‍රාග්ධනීය නැත්තම් හිමිකම සාකච්ඡා කරන්න ඕනේ, ආදායම් සාකච්ඡා කරන්න ඕනේ, වියදම් සාකච්ඡා කරන්න ඕනේ. මෙන්න මේ 5 තමයි අපි පුතේ සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මගේ පුතේ ව්‍යාපාරවල ගනුදෙනු සිදු වෙද්දී ඒ ගනුදෙනු වලින් බිහි වෙනවලු මෙන්න මේවා. එතකොට මේවා අපිට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා අපි ඊට කලින් ඉගෙන ගන්න ඕනේ ගිණුම් කරන ආකෘතික රාමුව. ආකෘතික රාමුව කියන එක ඉගෙන ගන්න ඕනේ. ගිණුම් කරන ආකෘතික රාමුව. ගිණුම් කරන ආකෘතික රාමුව කියලා කියන්නේ accounting framework එකක් කියලා අපි කියනවා. මේක framework එකක්. ඒ කියන්නේ හරියට මේක අපේ frame එකක් තියෙනවා. අපි තුන් බිත්ති 4කට අපි කොටු වෙලා තියෙන්නේ. අපි කාමරයක් ගත්තොත් ඒ කාමරේ බිත්ති 4කට අපි කොටු වෙනවා. එතකොට ඒ බිත්ති 4 තමයි ගිණුම් කරන්නේ. ඒක ඇතුලේ අපි ගිණුම් කරන්නේ කරන්නේ. ඔය එක බිත්තියකින් හරි අපි පිටපැත්තට ගියොත් අපි කියනවා අන්නේ ගිණුම් කරන්නේට අනවශ්‍ය දෙයක් අපි කරලා තියෙනවා. ගිණුම් කරන්නේ පිටපැත්තට අපි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම framework එකක් තියෙනවා. ඒ කියන්නේ අපි වැඩ කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ වැඩ කරන්න ඕන ක්‍රමවේදයට අපි කියනවා පුතේ ගිණුම් කරන ආකෘතික රාමුව කියලා. එතකොට ඕගොල්ලෝගේ නිබන්ධනයේ ඔන්න තියෙනවා දෙවෙනි පාඩම පටන් ගන්නකොට මූල්‍ය ගිණුම් කරණය සහ වාර්තා කරන මූලිකයන් කියලා කියන්නේ. ඒකේ තියෙනවා ආකෘතික රාමුවේ අවශ්‍යතාවය. අවශ්‍යතාවයේ තියෙනවා පුතේ 15ට කොටු 4ක්. කොලයක් අරගෙන ලියා ගන්න. පළවෙනි කොටුවට එන්නේ මොකද්ද? දෙවෙනි කොටුවට එන්නේ මොකද්ද? තුන්වෙනි එක හතරවෙනි එක මේ කොටු 4 අපි සම්පූර්ණ කරගන්න ඕනේ. හරි. එහෙනම් ලියන්න මම කියන්නම් පළවෙනි කොටුව. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට මෙන්න මේම යන්නේ 15ට. පළවෙනි එක, ඊට පස්සේ දෙවෙනි එක, ඊට පස්සේ 3, ඊට පස්සේ 4. මේ විදිහට 15ට එනවා මේ කොටස් 4. හරිද? මේකේ මම කියන්නේ මෙන්න මෙයා. මම මේ උගන්වන්න යන්නේ මොකද්ද? ගිණුම් කරන ආකෘතික රාමුව. මේක එකින් එක ලියන ගමන් මම පැහැදිලි කරන්නම්. හරි. ලියන පළවෙනි එක මූල්‍ය ගිණුම් කරණයේ එක් පරමාර්ථයක් වන්නේ මූල්‍ය ගිණුම් කරණයේ එක් පරමාර්ථයක් වන්නේ ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවවලට තොරතුරු සැපයීමයි. ඇල්මක් දක්වන පාර්ශවවලට තොරතුරු සැපයීමයි. තොරතුරු සැපීම. දෙවෙනි කොටුවේ ලියන්න මේ නිසා ගිණුම් කරණය
මේ නිසා ගිණුම්කරණය තොරතුරු පද්ධතියකි. ගිණුම්කරණය තොරතුරු පද්ධතියකි. දැන් පළවෙනි අරමුණ පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ. පළවෙනි එක මුලින්ම කියනවා ආකෘතිග්‍රාමයේ මුලින්ම කියනවා අපි කරන්නේ ඇල්මැති පාර්ශව වලට තොරතුරු සපයීම. දෙවෙනි එකේ කියනවා ඒ තොරතුරු සපයන නිසා මේක තොරතුරු පද්ධතියක්. ගිණුම්කරණය කියන්නේ තොරතුරු පද්ධතියක් කියලා කියනවා. තුන්වෙනි එකේ ලියා ගන්න මේ නිසා ගිණුම්කරණය තුලින් සපයන තොරතුරු. මේ නිසා ගිණුම්කරණය තුලින් සපයන තොරතුරු. ගිණුම්කරණය තුලින් සපයන තොරතුරු රතු පෑනකින් ලියා ගන්න. නිවැරදි කම ඉහළ ගුණත්වයකින් යුත් කම විශ්වාසදායි පාඩමාරු කරලා ලියන්න. ඒවා විය යුතුයි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ අරමුණට එන්න ඕන නම් මොකක්ද අරමුණ? තොරතුරු සපයන ඇල්මැති පාර්ශව වලට උවමනා කරන තොරතුරු සපයන එක නම් අරමුණ. අපි හදන තොරතුරු කොහොමද වෙන්න ඕන කියන්නේ නිවැරදි ඒවා වෙන්න ඕනලු. ඒ කියන්නේ අපි හදන තොරතුරු නිවැරදි වෙන්න ඕනේ. වැරදි ඒවාගෙන් තීරණ ගන්න බෑනේ. නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේම කියනවා ඉහළ ගුණත්වයෙන් යුක්ත වෙන්න ඕනේ. හොඳ ගුණත්වයකින්. නිවැරදි වුණාට වැඩක් නැහැ. පැහැදිලි වෙන්න ඕනේ කියනවා. ගණනය කිරීම පැහැදිලි වෙන්න ඕනේ. සමහර ළමයිගේ ගාන බලනකොට උත්තරේ අවසාන උත්තරේ හරි. ඇතුළ බලනකොට මිලෝ දෙයක් පැහැදිලි නෑ. ඌ එකතු කරලාද තියෙන්නේ අඩු කරලාද හිතා ගන්න බෑ. සමහර ළමයි උත්තර ලියන මේවා ඊතල දදා මෙහෙම ලකුණු කරලා. සමහර විට මෙතෙන්ට එන්න උණු උත්තරේ එතන නෙමෙයි යට ලියලා. ඉතින් ඊතලයක් දාලා ලකුණු කරලා උඩට එන්නේ කියලා. සමහර ළමයිගේ පළවෙනි පිටුවට එන්න උණු ගානේ පළවෙනි පිටුවේ ගානේ භාගයක් පිටුව ඉවරනකම් ගාන හදනවා. අනේ මදි පිටුව දෙවෙනි පිටුවේ හදන්න බෑ. දෙවෙනි පිටුවේ වෙන ගානක් හදලා. ඉතින් පස්වෙනි පිටුවේ ලියලා තියෙනවා ගාන ඉතුරු ටික. පළවෙනි පිටුවේ යටින් ලියනවා මෙම ගණනේ පිළිතුරේ ඉතිරි ටික පස්වෙනි පිටුවේ ඇත. පස්වෙනි පිටුවේ උඩම ලියලා තියෙනවා පළවෙනි පිටුවේ ඇති ගණනේ ඉතිරි ටික පහළ ඇත. ඉතින් මාගේ ස්කීම් එකේ ඉන්න ගුරුවරයා ඕවා ඒ විදිහටම කියවලා පිළිපදින්න ඕන. නැත්නම් ලකුණු දෙන්න බෑනේ. ඒ නිසා පුතේ හරි හොඳ ගුණත්වයකින් යුක්ත වෙන්න ඕන මේක. ආවට ගියාට හදලා බෑලු නිවැරදි වුණාට. තුන්වෙනි එක කියනවා විශ්වාසදායී වෙන්න ඕන. අපි හදලා ඉදිරිපත් කරන තොරතුරු ඇල්මැති පාර්ශව වලට විශ්වාස කරන්න පුළුවන් ඒවා වෙන්න ඕනේ. හතරවෙනි එක ලියා ගන්න මෙතන හතරවෙනි කොටුවේ. මෙම අවශ්‍යතාව ඉටු කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා මෙම අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා වූ ආකෘතික රාමුව හා සංකල්පනාත්මක රාමුවක අවශ්‍යතාවය පැන නැගිනි. හරි. එතකොට ඕක විභාගයේ අහන්නේ ආකෘතික රාමුව නම් ඒ උනට ඔක දුන්නේ ඔක දැනන් ඉන්න ඕන නිසා. ඔතන කිව්වා ආකෘතික රාමුවක වගේම සංකල්පනාත්මක රාමුවක් ගැන කතා කරා. ආකෘතික රාමුව විභාගයේ වැඩි ඇහුවේ නැති වුණාට 100ක් විතර අහන්න අවස්ථාව තියෙන්නේ. හැබැයි සංකල්පනාත්මක රාමුව අහනවා. ඒ නිසා සංකල්පනාත්මක රාමුව අපි ඉදිරියේදී වෙනම පාඩමක් යටතේ සාකච්ඡා කරන්න ඕනේ. හරිද? right. ඊට පස්සේ මම එනවා නිබන්ධනයේ ඊළඟ කොටසට. ඒ තමයි මේ ආකෘතික රාමුව කියන කොන්න හඳුන්වලා තියෙනවා.
ඒතර මං කිව්වනේ ආකෘතික රාමුව වැඩි විභාගය අහන්නේ නැහැ කියලා. ඒ වුණාට ඔන්න ආකෘතික රාමුව පිළිබඳ චූටි හැඳින්වීමක් කරලා තියෙනවා. ඔයා ඒක හොඳට කියවලා බලන්න ඕනේ. හරිද? right. මොනවා හරි නොතේරෙන තැනක් තිබුණොත් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් මට දුරකථන ඇමතුමක් අරගෙන අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක අරන් අහන්න සර් මේක කොහොමද කරන්නේ කියලා. දෙවෙනි ක්‍රමේ ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න. මේ හැම වීඩියෝ එක ක්ලිප් එකක්ම බලලා අධ්‍යයනය කරලා ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකේ message එකක් දාන්නත් පුළුවන්. ඔයාගේ කමෙන්ට් එක දාන්න පුළුවන් වෙබ්සයිට් එක ඇතුලේ. නැත්නම් ඔයාලට WhatsApp මට message එකක් දාන්න පුළුවන්. සර් මෙන්න මේක මේ ටික මට තේරුණේ නැහැ. එතකොට මම ඒ ටික ඔයාලට ආයෙ කියලා දෙනවා. හරිද? ඔයාලට මම ඒක කියලා දෙනවා. ඒ නිසා ඔයාලට එහෙම නොතේරුණ මොනවා හරි අපහැදිලි තැන් තියෙනවනම් ඔයා අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. සද්ද නැතුව ඉන්න එපා. හරිද? right. ඒ ආකෘතික රාමුව හඳුනා ගැනීම කියන කොහොම හොඳට කියවලා බලන්න. හරිද? ඊට පස්සේ එනවා මම මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා මේවට කියනවා. මූල්‍ය ප්‍රකාශන වල මූලික අංග කියලා මම කියනවා. මෙන්න මේ වත්කම්, වගකීම්, ප්‍රාග්ධන නැත්නම් හිමිකම්, ආදායම් වියදම්. මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග පහ පිළිබඳව අපි පාඩම ඇතුලේ දැන් සාකච්ඡා කරන්න ඕන දෙවෙනි පාඩම. හරිද? right. ඔකේ තියෙනවා මූලිකාංග කියන්නේ මොනවද කියලා. ඒ මූලිකාංග ඒගොල්ලෝ ඔන්න නිබන්ධනය ඇතුලේ යම් ආකෘතියක් දීලා තියෙනවා. ඒ ආකෘතියට අපි හදා ගන්න ඕන පුතේ. right. ඔන්න කොලයක් අරගෙන කොලේ වගේ මෙන්න මේ ටික දාගන්න. මේම කොටුවක් තියෙනවා. ඒක දෙකට බෙදෙන්න ඕනේ. දෙකට බෙදෙන්න ඕනේ. ඊට පස්සේ මේක ආයෙහොම තුනක් වෙනවා. 1 2 3 කියලා මේකෙන් කොටස් දෙකක් එනවා. 1 2 කියලා. හරිද? right. මේම chart එකක් එන්නේ. මෙතන එන්න ඕනේ. මෙතන කොටුවේ ලියා ගන්න මුලින්ම මූල්‍ය ප්‍රකාශන මූලිකාංග. පළවෙනි කොටුවේ ලියා ගන්න මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. මෙතන ලියන්න. මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. ඒක තමයි පළවෙනි එක. මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. නැත්නම් මූලික කොටස් ටික. මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. හරි. මෙතනට ගන්න මේ උඩ කොටුවට ගන්න මූල්‍ය තත්වයට බලපාන මූලිකාංග. මෙතන ලියන්නේ මූල්‍ය තත්වයට බලපාන මූලිකාංග. මූල්‍ය තත්වයට බලපාන මූලිකාංග. ඒ කියන්නේ මුදල්මය තත්වයට බලපාන මූලිකාංග. ලියන්නේ ඒ යටතේ 1 2 3 කියලා මොනවද මේ මුලින්ම තියෙන තුන. එකට ලියන්න වත්කම්, දෙකට ලියන්න වගකීම්, තුනට ලියන්න ප්‍රාග්ධනය, එහෙම නැත්නම් හිමිකම කියලා. මුලින්ම වත්කම්, දෙවෙනියට වගකීම්, තුන්වෙනියට ප්‍රාග්ධනය, එහෙම නැත්නම් හිමිකම් කියලා ලියන්න. හරිද පුතේ? right. ඔයා ලියනවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා ලිව්වා. එතකොට ස්ක්‍රීන් එකේ තියෙන ටිකත් ඔයාලට පේනවා. හරිද? ලියලා ඉවරනට පස්සේ ආයෙ ප්ලේ කරගන්න පුළුවන්. ඊට පස්සේ යට කොටුවට එන්නේ මූල්‍ය කාර්ය සාධනයට බලපාන මූලිකාංග. මූල්‍ය කාර්ය සාධනය කියලා කියන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරගන්න. ඒ කියන්නේ මේ වර්ෂය තුල ව්‍යාපාරේ වැඩ කරපු විදිය හොඳද නරකද කියලා ගණනය කරගන්න. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය නැත්නම් අපි කියන කාර්ය සාධනයට අදාළ වෙන මූලිකාංග දෙකයි. ඒ කියන්නේ මේ 4 වෙනි එකයි 5 වෙනි එකයි වෙන්නේ. එකට ලියන්න ආදායම්, දෙකට ලියන්න වියදම්. එක ආදායම්, දෙක වියදම්. හරිද? එක ආදායම්, දෙක වියදම්. හරි. එහෙනම් අපි ඔය පහ ගැන කතා කරමු. ඔය පහෙන් මම පළවෙනි එක ගන්නවා පුතේ වත්කම්. මූල්‍ය ප්‍රකාශන ආකෘතික රාමුවේ කියනවා නැත්නම් ගිණුම් කරන ආකෘතික රාමුවේ 49 වන වගන්තිය. හොඳට මේව මතක තියාගන්න. ආකෘතික රාමුවේ ගිණුම් කරන ආකෘතිකමය රාමුවේ 49 වන වගන්තියේ වත්කමක් කියන එක නිර්වචනය කරලා තියෙනවා. වත්කමක් කියන්නේ පුතේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට පැන නැගුණ ව්‍යාපාරයට පාලනය කළ හැකි සම්පත්. නැත්නම් අපි කියනවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට ඇති වුණ අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලාගෙන එන ව්‍යාපාරයට පාලනය කළ හැකි සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. අපි මේවා එකින් එක වෙන වෙනම සාකච්ඡා කරමු. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් කියලා කියන්නේ මම වත්කමකට උදාහරණයක් ගන්නම් පුතේ මෝටර් රථය. මෝටර් රථය කියන්නේ වත්කමක් අපිට. ඇත්තට මේක වත්කමක් උනේ කොහොමද? මෝටර් රථයක් මට අද මෝටර් රථයක් තියෙනවා කියලා මම කියන්නේ අතීත දවසක මම ওই මෝටර් රථය ගත්ත නිසා.
සල්ලි දීලා ගත්ත නිසා. එතකොට අපි කියනවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට අද මට මෝටර රථයක් තියෙනවා. එහෙනම් පළවෙනි ලක්ෂණේ හරි. දෙවෙනි ලක්ෂණේ අනාගතයේදී මට ප්‍රතිලාභ ගලාගෙන ඉන්න ඕනේ. වෙනදා මට මෝටර රථයක් නැත්නම් මං හයර් එකට තමයි වාහනයක් අරගෙන යන්නේ. එතකොට ඒකට කුලී ගෙවන්න ඕනේ. එතකොට එයා මගෙන් කුලිය ගන්න ලාභෙකුත් තියාගන්නේ. මම වැඩිපුර සල්ලි ගෙවනවා. දැන් මට මෝටර රථයක් තියෙන නිසා අනාගතයේ මගේ වැඩවලදී මං කුලී ගෙවන්නේ නැහැ. මගේ ඉන්ධන ගාස්තුව ගෙවලා මම මගේ වාහනේ පාවිච්චි කරනවා. අනාගතේ මට ප්‍රතිලාභය. ඒ කියන්නේ මං ගාව කීයක් හරි ඉතිරි වෙනවා කියන එක ප්‍රතිලාභය. තුන්වෙනි එක පාලනය කරන්න පුළුවන්. මම ප්‍රශ්නයක් අහනවා. ඔයාට මෝටර රථයක් තියෙනවා නම් ඔයාට ඕන තැනට ඔයා මෝටර රථය අරයි යනවද? එහෙම නැතිනම් මෝටර රථයට ඕන තැනට ඔයා යනවද? ඔයාට ඕන තැනට ඔයා මෝටර රථය අරගෙන යනවද? නැත්නම් මෝටර රථයට ඕන තැනට ඔයා යනවද? ඔකට දෙන උත්තරේ තමයි මොකද්ද? ඔයාට ඕන තැනට ඔයා මෝටර රථය අරයි යනවා. ඒ කියන්නේ ඒක ඔයාට පාලනය කරන්න පුළුවන් වුණා. ඒ නිසා අපි කියනවා වත්කමක් නම් ඔය ලක්ෂණ තුන තියෙන්නත් ඕනේ. ඒ ලක්ෂණ තුنين අපිට නිර්වචනය හදන්නත් පුළුවන්. එතකොට පුතේ ඔන්න වත්කම් කියන මාතෘකාව යටතේ නිබන්ධනේ 49 වන වගන්තිය යටතේ නිර්වචනය කර තිබේ කියලා ඉඩ තියලා තියෙනවා ලියන්න. රයිට්. එතන ලියා ගන්න. නැත්නම් ඔයා මාතෘකාවක් දාලා ලියා ගන්න වත්කමක නිර්වචනය. වත්කමක නිර්වචනය කියලා ලියා ගන්න. වත්කමක නිර්වචනය. වත්කමක නිර්වචනය. ලියන්නේ යටතේ අතීත ගනුදෙනු හා සිදුවීම් තුලින් බිහිවන අතීත ගනුදෙනු හා සිදුවීම් තුලින් බිහිවන අතීත ගනුදෙනු හා සිදුවීම් තුලින් බිහිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන නැත්නම් ව්‍යාපාරයේ තුලට ගලා එන ව්‍යාපාරයේ පාලනයට යටත් සම්පතකි right මෙන්න මේ කියන වත්කම් අපිට වර්ග කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුතේ වත්කම් වර්ග කරන්න පුළුවන් එක ක්‍රමයක් භෞතික පදනම. දෙවෙනි එක ද්‍රවශීලතා පදනම. වත්කම් අපිට වර්ග කරන්න පුළුවන් පදනම් දෙකක් තියෙනවා. එකක් භෞතික පදනම. දෙවෙනි එක ද්‍රවශීලතා පදනම. භෞතික පදනම කියලා කියන්නේ මගේ පුතේ වත්කමක් ස්පර්ශ කළ හැකිද නොහැකිද කියන එක මත වර්ග කරන්න පුළුවන්. වත්කමක් ස්පර්ශ කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ කියන්නේ අල්ලලා බලන්න පුළුවන් කියන එකනේ. මෝටර රථ අල්ලලා බලන්න පුළුවන්. ගොඩනැගිලි අල්ලලා බලන්න පුළුවන්. ඔයාට මොකක් හරි ව්‍යාපාරය ඇතුලේ හම්බ වෙනවද අල්ලලා බලන්න පුළුවන් එක. ඒක වත්කම. අල්ලලා බලන්න බැරි ඒවා හම්බ වෙනවද? උදාහරණ කීර්තිනාමය. කීර්තිනාමය කියලා කියන්නේ ව්‍යාපාරේ නාමයට තියෙන ප්‍රසිද්ධිය. අබාන්ස් කිව්වොත් දන්නවනේ. සිංගර් කිව්වොත් දන්නවා. සම්පත් බැංකුව කිව්වොත් දන්නවා. ලංකා බැංකුව කිව්වොත් දන්නවා. ඒ කියන්නේ නමට ප්‍රසිද්ධියක් ලැබෙනවා. කීර්තිනාමය. අන්නේ කීර්තිනාමය කියන එක අල්ලලා බලන්න පුළුවන්ද? බෑ. හැබැයි ඒක වත්කම. ඒ කීර්තිනාමය අපිට විකුණන්න පුළුවන්. ඔයා දැකලා තියෙනවද ටීවී එකේ ප්‍රසිද්ධ පුද්ගලයෝ විවිධ ඇඩ් වලට ඉන්නවා. වෙළඳ දැන්වීම් වලට. මහේල ජයවර්ධන කියනවා එක කිරි එකක් බොන්න. සංගක්කාර කියනවා තව කිරි එකක් බොන්න. ඇන්ජලෝ මැතිව්ස් කියනවා තව එකක් බොන්න. විවිධ නිරූපණ ශිල්පීන් ඇවිල්ලා කියනවා අර වගාන්න මේ වගාන්න මූණේ ලස්සන වෙනවා හැඩ වෙනවා. මේ මොනවද කියන්නේ? මේ කරන්නේ ඒගොල්ලෝගේ කීර්තිනාමය පාවිච්චි කරලා ඒගොල්ලෝ වෙළඳ දැන්වීම් වලට පෙනී සිටිනවා. ඒගොල්ලෝ ඒකට මුදල් ලබනවා. ඔයත් ප්‍රසිද්ධ චරිතයක් වෙන්න. ඔයාටත් පුළුවන් ඒ වගේ මුදල් උපයන්න. ඒ නිසා අපි කියනවා කීර්තිනාමය ස්වාධිකාරයේ ස්ථාවර තැන්පතු. ඔන්න නිබන්ධනයේ තියෙන උදාහරණ දීලා තියෙනවා මම නිබන්ධනය ඇතුලේ භෞතික පදනමට වර්ග කරපුවාම කොටස් දෙකක් එනවා. අල්ලලා බලන්න පුළුවන් ද්‍රවශීල වත්කම් ස්පෘශ වත්කම් සහ අස්පෘශ වත්කම්. ඒ කියන්නේ ස්පර්ශ කළ හැකි වත්කම් සහ ස්පර්ශ කළ නොහැකි වත්කම්. නැතිනම් අපි කියනවා භෞතික පවත්මක් ඇති වත්කම් සහ
භෞතික පැවැත්ම නැතිවත්කම් කියලා කොටස් දෙකක් තියෙනවා. ඔන්න කියලා කියවලා බලන්න. ඒ වගේම ඊළඟට එනවා මම ඕකේ ද්‍රවශීලතා පදනම ගැන කතා කරන්න. ද්‍රවශීලතා පදනම කියලා කියන්නේ පුතේ වත්කමක ද්‍රවශීලතාවය. වත්කමක ද්‍රවශීලතාවය කියලා කියන්නේ වත්කමක් හදිසි අවස්ථාවකදී අලාභයකින් තොරව. ඒ කියන්නේ අලාභ වලින් තොරව මුදල් බවට පත් කරන්න ගතවන කාලය. මට දැන් හදිස්සි. මට දැන් සල්ලි ඕන. එතකොට මම බලනවා මුදල් කොහෙන්ද හොයාගන්නේ? මං ගාව තියෙන කාසියා නෝටු තියෙන ඒවා ටික මුදල්මනේ. බැංකුවේ තියෙන සල්ලි ටික දැන් ගිහලා ගත්ත හැකි. උපරිම පැයක් දෙකක් ඇයි බැංකුවට ගිහිල්ලා එන්න ATM මැෂින් එකකින් ගත්ත හැකි. එතකොට මං ගාව තියෙන මෝටර රථය විකුණන්න යනවා. මගේ මෝටර රථේ ලක්ෂ 15ක් කටිනකොට කෙනෙක්ට මේක හදිසියට විකුණන්නේ කිව්වොත් මිනිහා ඉල්ලන්නේ ඊට වඩා අඩුවට ලක්ෂ 12යි 13යි. මට පාඩු. ඊඩමක් විකුණන්න හදිසිය ගියොත් මේක ඉල්ලන්නේ අඩුවටනේ. එතකොට අපි කියනවා සමහර වත්කම් තියෙන පුතේ ඒවා හදිසි අවස්ථාවකදී මුදල් බවට පත් කරන්න ගියාම මාස 12ක් ඇතුළත නැත්නම් අපි කියනවා වර්ෂයක් ඇතුළත මුදල් බවට පත් කරන්න පුළුවන් වත්කම් තියෙනවා. ඒ වගේම වත්කම් බවට පත් කරන්න වර්ෂයකට වඩා ගතවන වත්කම්ුත් තියෙනවා. අවුරුද්දක් ඇතුළත මුදල් බවට පත් කරන්න පුළුවන් වත්කම්ුත් තියෙනවා. අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතවන වත්කම්ුත් තියෙනවා. මේ වර්ෂයක් ඇතුළත මුදල් බවට පත් කරන්න පුළුවන් වත්කම් වලට අපි කියනවා ජංගම වත්කම් කියලා. මොනවද කියන්නේ? ජංගම වත්කම් කියලා. ඒ වගේම මුදල් බවට පත් කරන්න වසරකට වඩා වැඩි කාලයක් ගත වෙනවා නම් වත්කමට. ඒවට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඒ නිසා භෞතික පදනමට වත්කම් බෙදුවා ස්පර්ශ කළ හැකි වත්කම් සහ ස්පර්ශ කළ නොහැකි වත්කම් කියලා. ද්‍රවශීලතා පදනමට අපි බෙදනවා වත්කම් ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා. ජංගම වත්කම් කියන්නේ වර්ෂයක් ඇතුළත මුදල් බවට පත් කරන්න පුළුවන් ඒවා. ජංගම නොවන වත්කම් කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වෙනවා මුදල් බවට පත් කරන්න. රයිට්. එතකොට ඔයාගේ නිබන්ධනේ 16 වෙනි පිටුවේ තියෙන ඕන්න වත්කම් ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය කියලා කොටස් දෙකකට බෙදලා ඊට පස්සේ කියනවා බොහෝමයක් වත්කම් සම්බන්ධව ව්‍යාපාරයට නෛතික හිමිකමක් පවතිනු දැකිය හැකිය. ඒ කියන්නේ වත්කම් නීතිමය වශයෙන් අපිට අයිති කියලා කියනවා. නමුත් ව්‍යාපාරික වත්කමක් ලෙස සැලකීමට එම ව්‍යාපාරය සතුව නෛතික හිමිකමක් පැවතීම අත්‍යවශ්‍ය නොවේ. ඒ කියන්නේ නීතිමය වශයෙන් අපිට ඒ වත්කම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැලු. උදාහරණ ගෙවීමේ ක්‍රමයට වාහනයක් ගන්නවා පුතේ. ගෙවීමේ ක්‍රමයට වාහනයක් ගත්තම ඒ වාහනේ අයිතිය තාම අපිට නැහැ. ඒක අපිට දුන්න ෆිනෑන්ස් කම්පැනිට තමයි ඒක තාම අයිති. ඒතර අපි මාසෙන් මාසෙට වාරික ගෙවන්නේ ඒකයි. නමුත් ඒ වාහනේ අපි ගාවනේ තියෙන්නේ. අපි තමයි ඒ වාහනේ සියලුම ප්‍රතිලාභ ලබන්නේ. ෆිනෑන්ස් කම්පැනි නෙමෙයි. අපි තමයි ඒක වැස්සටත් යන්නේ අපි ඒකේ. ගිනි අවුවේ යන්නෙත් අපි. ඒකට ඉන්ධන සඳහා වියදම් කරන්නෙත් අපි. සියලුම ප්‍රතිලාභ අපි ලබන්නේ. සියලුම ඒ වෙනුවෙන් නඩත්තු වියදම් පවා කරන්නේ අපි. එතකොට ඇත්තටම නෛතික විදියට නීතිමය විදියට අපිට ඒ වත්කම අයිති නැති වුණාට ඒකේ හරාත්මක පැත්ත බැලුවොත් යථාර්ථයේ පැත්ත බැලුවොත් අපිට අපි ගාව තමයි ඒ වත්කම හැමදාම තියෙන්නේ. 365 දවසෙම අපි ගාව තියෙන්නේ. හැබැයි නීතියෙන් අපිට අයිති නෑ ඒක. යම් කාලයක් යනකම් ණය ගෙවලා ඉවරුණාට පස්සේ අපිට වත්කම අයිති වෙනවා. ඒ නිසා මගේ පුතේ ඔතන කියනවා ඒ අනුව වත්කම ලෙස සැලකීමට වැදගත් වන්නේ නෛතික හිමිකම නොවේ. නීතියෙන් හිමිවීම නොව ඒ ව්‍යාපාර විසින් පාලනය කරයිද නැද්ද කියන එක. අපි තමයි පාලනය කරන්නේ. මේ ගිණුම්කරණයේ සංකල්පයක් ලෙසද හඳුනා ගනි. මේක කියනවා නෛතික තත්ත්වය නෙමේ පාලනයේ යථාර්ථයයි වැදගත් වෙන්නේ. අපි ඒකට සංකල්පයක් කියලාත් කියනවා. එහෙනම් ඒ සංකල්ප කියන ඔන්න එහෙනම් හිස්තැනට එනවා. ඔන්න ඔය කොලේ ලියා ගන්න එතෙන් හිස්තැනක් එනවා. ඔන්න ඒ තමයි නෛතික තත්වයට වඩා ආර්ථික හරය ඉක්මවා යාමේ නෛතික තත්වයට වඩා ආර්ථික හරය ඉක්මවා යාමේ ස්වාර්ථය නෛතික තත්වයට වඩා ආර්ථික හරය නැත්නම් යථාර්ථය ඉක්මවා යාමේ ස්වාර්ථය කියලා අපි කියනවා. නෛතික තත්වයට වඩා ආර්ථික හරය ඉක්මවා යාමේ ස්වාර්ථය කියලා කියනවා. ඒ කියන්නේ නීතිමය වශයෙන් අපිට වත්කම අයිති නැති වුණත් ආර්ථික මේ හරය පැත්තෙන් බැලුවොත් යථාර්ථයේ පැත්තෙන් බැලුවොත් අපි නම් ඒක පරිහරණය කරන්නේ. අපි කියනවා ඒක අපිට අයිති වත්කමක් කියලා. ඔන්න ඔක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ යටින් තියෙනවා කී පොයින්ට් කියලා එකක්. කී පොයින්ට් කියලා කියන්නේ පුතේ මේ නිබන්ධන ඇතුළේ අපි අතුලත් කරලා තියෙනවා. කී පොයින්ට් කියන්නේ වැදගත් කරුණු කියන එක. වැදගත් කරුණු. ඔන්න ඔයා කොලේ ලියා ගන්න කී පොයින්ට් කියලා දාලා ඔන්න ලියා ගන්න මම වැදගත් කරුණක් ඔයගොල්ලන්ට කියනවා. ලියන්න. වත්කම් හඳුනා ගැනීමේදී
වත්කම් හඳුනා ගැනීමේදී නීතිමය තත්වයට වඩා වත්කම් හඳුනා ගැනීමේදී නීතිමය තත්වයට වඩා වත්කම් හඳුනා ගැනීමේදී නීතිමය තත්වයට වඩා ආර්ථිකමය යථාර්ථය ආර්ථිකමය යථාර්ථය ආර්ථිකමය යථාර්ථය නැතහොත් හරය නැතහොත් හරය මත පදනම් විය යුතු බවයි. වත්කමක් හඳුනා ගන්නකොට අපිට අයිති වත්කමක්ද කියලා හඳුනාගද්දී නීතිමය තත්වයට වඩා බලන්න ඒ වත්කම අපි ගාවද තියෙන්නේ අපි දේ වත්කම පාලනය කරන්න කියලා. ඒකයි යා කියන්නේ. right. ඊට පස්සේ නෝ පුතේ පහලින් මොකද්ද නිබන්ධනයේ අවසානට තියෙන ඔය පිටුවේ යට ද්‍රවශීලතා පදනමට වත්කම් වර්ග කිරීම පිළිබඳව. ඒ ද්‍රවශීලතා පදනමට වත්කම් වර්ග කරද්දී මෙන්න මෙහෙම ආකෘතියකට ඔක ඇවිල්ලා තියෙන්නේ. ආකෘතියක් තියෙනවා. කොහොමද ආකෘතිය තියෙන්නේ? මෙහෙමයි තියෙන්නේ. උඩින්ම ගන්න වත්කම්. ඒ වත්කම් කොටස් දෙකකට බෙදන්න. කොටස් දෙකකට. එකක් ජංගම වත්කම්. අනිත් එක ජංගම නොවන වත්කම්. පාලින් ලියනවා අපි ජංගම වත්කම් කියන්නේ මොකද්ද? ජංගම නොවන වත්කම් කියන්නේ මොකද්ද? නිර්වචන දෙක ලියන්න. ඕන මෙතන යනු. ජංගම වත්කම් යනු කියලා නිර්වචනය. ජංගම නොවන වත්කම් යනු කියලා නිර්වචනය. right. එහෙනම් පුතේ ජංගම වත්කම් වල නිර්වචනේ මෙන්න මේ ආකෘතියට ඇවිල්ලා පහලින් ලියන්න. A B C කියලා නිර්වචනය මම ලියන්නේ කොටස් තුනකට කඩලා. right. A ලියන්න ජංගම වත්කම් වල නිර්වචනේ A ඉංග්‍රීසි ඕඩි A අකුර දන්නවනේ. ඉංග්‍රීසි ඕඩි A අකුර දන්නේ නැත්නම් සිංහල ඕඩි A අකුර හරි කමන්නේ දාලා ලියා ගන්න. A සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ පරිභෝජනය සඳහා පැවතීම. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ පරිභෝජනය සඳහා පැවතීම. ඒ කියන්නේ මේ වත්කම තියෙන්නේ මොකටද? සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය කියන්නේ පුතේ ව්‍යාපාරයේ සාමාන්‍ය වැඩ කටයුතු වලදී. රෙදි විකුණන ව්‍යාපාරයක සාමාන්‍ය වැඩේ තමයි රෙදි මිලදී ගැනීම සහ විකිණීම. ලීබඩු කර්මාන්තශාලාවක සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය කියන්නේ ලීබඩු නිෂ්පාදනය සඳහා ඒ භාණ්ඩ විකිණීම. මෙන්න මේ සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මේක විකුණන්න තියෙනවා. රෙදි කඩේක තියෙන රෙදි ලීබඩු විකුණන ව්‍යාපාරයක තියෙන ලීබඩු විකිණීම සඳහා හෝ පරිභෝජනය කරන්න. ලීබඩු ව්‍යාපාරයක ඛණ්ඩ දෙයක් තියෙනවා. රෙදි විකුණන ව්‍යාපාරයක අඳින පළඳින එකක් තියෙනවනේ. පරිභෝජනය කරන එකක් වෙනවා. B ගන්න B වෙළඳාම සඳහා පවතින විට මාස 12ක් තුල වෙළඳාම සඳහා පවතින විට මාස 12ක් තුල මුදල් බවට පත් කළ හැකි වීම. මාස 12ක් තුල මුදල් බවට පත් කළ හැකි වීම. හරිද? right. මුදල් බවට පත් කළ හැකි වීම. C ගන්න. C මුදල් හා මුදල් සමාන දෑ තත්වයෙන් පවතින දෑය. මුදල් හා මුදල් සමාන තත්වයෙන් පවතින දෑය. ඊට පස්සේ ලියන්න ජංගම නොවන වත්කම් යනු කියන පැත්තේ එතන ලියන්න ජංගම වත්කමක් නොවන ජංගම වත්කමක් නොවන
ජංගම වත්කමක් නොවන අනෙක් සෑම වත්කමක්ම අනෙක් සෑම වත්කමක් මය කියලා ලියන්න. ජංගම වත්කම් නොවන, ඒ කියන්නේ ජංගම වත්කම් කොටට ගන්න බැරි යම්කිසි වත්කමක් තියේද ඒක ජංගම නොවන වත්කමක් කියලා ඔය කියන්නේ. ජංගම වත්කම් නොවන අනෙක් සෑම වත්කමක්ම අපි කියන ජංගම නොවන වත්කම් කියලා. හරිද මගේ පුතේ? right. මෙන්න මේ ජංගම වත්කම් වලට පහලින් තව කොටුවක් දාලා ලියන්න උදාහරණ. ජංගම නොවන වත්කම් වලටත් අපි ලියමු උදාහරණ. මම උදාහරණ දෙක ගානේ දෙන්නම්. ජංගම වත්කම් වලට උදාහරණ ලියන්න පහලින් ඉතිරි තොගය ජංගම වත්කම් වලට උදාහරණය ඉතිරි තොගය තව උදාහරණයක් ලියන්න ණය ගැතියෝ ජංගම නොවන වත්කම් වලට ගන්න උදාහරණ මෙතෙන්ට ජංගම නොවන වත්කම් වලට ගන්න ඉඩම් ගොඩනැගිලි මෝටර් රථ right. එතකොට අපි පුතේ මේ මූලිකාංග වලින් මූල ප්‍රකාශන මූලිකාංග වලින් අපි වත්කම් මොන සාකච්ඡා කරලා ඉවර කළා. අපිට ඉතුරු වුණා තව කොටස් 4ක් වගකීම්, ප්‍රාග්ධනය, ආදායම් සහ වියදම්. මෙන්න මේ කොටස් 4 සාකච්ඡා කරලා අපි ලබන සතියේ සාකච්ඡා කරන මේ කොටස් 4 සාකච්ඡා කරලා මම මේ පාඩමේ ගණනය කිරීම වලට ගණන් වලට එනවා. එහෙනම් අද අපි ඔතනින් නතර කරනවා. හැමෝටම අයබෝවන්, බුසර්ණයි, ජය වේවා.